දාලා නෙවෙයි වෙන්නේ නැති. මං ආයි දානකොට ඒක අර මේ ඒකේ අහනවනේ පුතේ සමහරට ඒක මට ක්ලික් කරන්න අමතක වෙන්නේ නැති රෙකෝඩින් එක ඩවුන්ලෝඩ් කරන මේ අප්ලෝඩ් කරනකොට අර Google Drive එකෙන් ගන්න. එතකොට ඒක අර පබ්ලික් කියලා දාන්න ඕනේ. ඒක පබ්ලික් දාලා නැතුව වෙන්නේ නැති ගන්න බැරි. ඔයා එතකොට ඔයාගෙන් මට මේ ඊමේල් එකක් ආවා. ඒ ගියාද එතකොට මේකට රික්වෙස්ට් කළා? සර් මං සර් රික්වෙස්ට් එක දැම්මා සර් ඒක ඇක්සෙප්ට් කරේ නෑ සර්. මම Gmail එකට ගිහින් එතකොට බලන්න ඕන පුතේ මොනාම. හරි මම බලන්නම් මගේ මේස් වල එහෙම තිබ්බොත් මම ඒක ඇක්සෙප්ට් කරන්නම්. ඒ නැත්නම් මම ආයෙ අරක ඔයාලට ගිය සතියේ ලෙසන් එකද නෑ ඊට කලින් සතියේ නේද ඔයාලට එන්න බැරි වුණේ. ඔව් සර්. හරි මම බලන්නම් පුතේ. බලලා මම එහෙම වුණොත් ඒක මේ ආයෙ දාන්න. කමක් නෑ සර්. හරි. මම බලන්නම් පුතේ ඒක හරි. ඔව් කියන්නේ. අදට සර් මට 5:45ට මීටිමෙන් ලීව් වෙන්න වෙනවා සර්. ඔව්. මම රෙකෝඩින් දාලා තියෙන පුතේ මම ඒක අද රැට මේ රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයාට මගේ ඇරන් ටික ඒකෙන් බලා ගන්න පුළුවන්. හරි? හරි සර්. හරි. ඒකේ මම හරියටම දාන්නම් මේ අපව ගන්න පුළුවන් විදිහට. හරි පුතා අපි එහෙනම් වෙලාව යන හින්දා වචන ටිකක් ලියලිමු අසාලි වීමක් ලියමු පුතාලා පොත් ගන්න අසාලි වීම කියලා ලියලා රූලක් කැරූලක් 1 ඉඳන් 10ට අංක දාන්න අපි ඒ ටික ලියලා ඉමු. ගිය සතියේ ලියපු වචන ටික කාට හරි කියන්න පුළුවන්ද පන්තියේ? සර් මම කියන්නත් සර්. කියන්න රහ. සෞන්දර්ය අග්‍රගණ්‍ය සමෘද්ධිය හෘදයාංගම අනුස්මරණ කළමනාකරණය කව්‍යා පාබලකම කෝපාවිෂ්ඨ අන්තිමට කිව්ව මොකද්ද පුතේ? හරි එහෙනම් පුතේ අද මෙන්න මේ වචන ටිකයි අපි ලියන්නේ. පළවෙනි එක සුශික්ෂිත. අර අපිට තිබ්බේ සුශික්ෂිත ශික්ෂාකාමී සංගපරපුරක් ගැන කතාවක් තිබ්බේ. එළිවිට සරණංකර හාමුදුරුවෝ ගැන කියනකොට මතකයි නේ? අන්නේ සුශික්ෂිත කියන එකයි. වචනේ සුශික්ෂිත. දෙක ශල්‍යාගාරය. දෙක ශල්‍යාගාරය. හරි නේද පුතේ? තුන්වෙනි වචනේ තමයි ශක්්‍යතාවය. තුන ශක්්‍යතාවය. හතර වාතාශ්‍රය. හතර වාතාශ්‍රය. පළවෙනි මොකද්ද? පළවෙනි එක සුශික්ෂිත. ඕෂිත පහුවෙලා දායි ක්ලාස් එකට. හරියට ඇහුන්නේ. පළවෙනි එක සුශික්ෂිත. දෙවැනියට කිව්වේ අපි ශල්‍යාගාරය. තුන ශක්්‍යතාවය. තුන ශක්්‍යතාවය.
හතර වාතාශ්‍රය. හතර වාතාශ්‍රය. පහ දෘශ්‍ය කාව්‍ය. පහ දෘශ්‍ය කාව්‍ය. සර් හතරවෙනි වචනේ මොකක්ද සර්? හතර පුතේ වාතාශ්‍රය. වෙන්ටිලේෂන් කියන්නේ අපි ඉංග්‍රීසියෙන් වාතාශ්‍රය. පස්වෙනි වචන ආයෙත් කියන්නකෝ. පස්වෙනි වචනේ තමයි දෘශ්‍ය කාව්‍ය. පහ දෘශ්‍ය කාව්‍ය. හය කෞශල්‍ය. හය කෞශල්‍ය. සර් කෞශල්‍ය ලිව්වනේ සර්. දැන් ලිව්වනේ අපි කෞශල්‍ය. නෑ සර් කලින් වගේ ලිව්වා. කලින් ලියන්නේ නැති එකට කමන්නේ. අද ලිව්වනේ. හය කෞශල්‍ය. හත කුෂ්ඨය. හත කුෂ්ඨය. අට අවශෝෂණය. අට අවශෝෂණය. නවය ඊර්ෂ්‍යාව. නවය ඊර්ෂ්‍යාව. දහය අභිනිෂ්ක්‍රමණය. සාත් කියන්නකෝ. 10 අභිනිෂ්ක්‍රමණය. ඉස්සෙදිත් ඇවිල්ලා ඉන්නවා පුතේ මං අසාලිවීම දෙන්නේ. ලියා ගන්න පුතේ වචන ටික දැන් 10 මං කිව්වා ආයිත් කියනවා. එසෙන් දුව ඇහෙනව නේද? ඔව් සර්. හරි. දැන් මේ කිව්වා විතරයි වචන ටික ආයි කියන්නම් අනිත් අයත් බලලා ලියා ගන්න බැරි වෙච්ච අය ලියන්න. දැන් ආපු ඉස්සෙදිත් ලියන්න. පළවෙනි වචනේ සුශික්ෂිත. 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 දෙක ශල්‍යාගාරය. දෙක ශල්‍යාගාරය. තුන ශක්්‍යතාවය. ශක්්‍යතාවද තුදිතාවයද පුතේ? ඉස්සෙල්ලා මං කිව්වේ ශක්්‍යතාවද? ශක්්‍යතාවයද කියේ පුතේ? ඔව් සර්. ශක්්‍යතාවය. ශක්්‍යතාවය කියන්නේ පුතේ හැකියාව කියන එකයි. අපි කියන්නේ භාෂා ශක්්‍යතාවය කියලා.
3 ශක්්‍යතාවය 4 වාතාශ්‍රය 4 වාතාශ්‍රය තනි වචනයක් වාතාශ්‍රය කියන්නේ 5 දෘශ්‍ය කාව්‍ය 5 දෘශ්‍ය කාව්‍ය දෘශ්‍ය කාව්‍ය කියන්නේ පුතේ මේ ශෛලිගත නාට්‍ය වලට වේදිකා නාට්‍ය වල ශෛලිගත නාට්‍ය හැඳින්වුවා දෘශ්‍ය කාව්‍ය කියලා එදා ඉස්සර වේදිකා නාට්‍ය 6 දෘශ්‍ය කාව්‍ය 5 දෘශ්‍ය කාව්‍ය 6 කෞශල්‍ය හය කෞශල්‍ය 7 කුෂ්ඨය හැමේ හට ගන්න රෝගයක් තියෙන කැසීමෙන් කුෂ්ඨ රෝගය කියලා 7 කුෂ්ඨය 8 අවශෝෂණය 8 අවශෝෂණය අවශෝෂණය කරනවා කියන්නේ උරා ගන්නවා කියන එකයි 8 අවශෝෂණය 9 ඊර්ෂ්‍යාව 9 ඊර්ෂ්‍යාව 10 අභිනිෂ්ක්‍රමණය 10 අභිනිෂ්ක්‍රමණය හරිද පුතාලා ලියාගත්තද ඔක්කොමලා එසෙන්ද ලියා ගන්න පුළුවන් වුණාද පුතේ ඔක්කොම පස්සේ ඔව් හරි එහෙනම් අපි වචන ටික ලියලා බලමු මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ලියනවා පුතාලා බලන්න හරිද කියලා හරියට දාගන්න අපි කලින් ලියපු වචනක් තියෙනවා ඒකට කමන්නේ මතකයිද කියලා බලන්න ඒවත් ලියන්න ඕන කලින් ලියපුවත් ඇති නැති ඒවත් ඇති හරි අපි බලමු එහෙනම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන පුතාලට පේනව නේද? පේනවා සර්. හරි. පළවෙනි වචනේ අපි කිව්වේ සුශික්ෂිත. සුයන්න තාලුජ ෂයන්නට ඉස්පිල්ල අල්කයන්න මූර්ධජ ෂයන්න ඉස්පිල්ල තය සුශික්ෂිත. දෙක ශල්‍යාගාරය ශයන්න ලයන්න යන්සේ ඇලපිල්ල ගාරය තුන්වෙනි වචනේ කිව්වේ අපි ශක්්‍යතාවය හැකියාව කියන එක ශක්්‍යතාවයේ තාලුජ ශයන්න කයන්න යන්සය තාවය හතර කිව්වේ වාතාශ්‍රය තාලුජ ශයන්නට රකාරාංශ එනවා වාතාශ්‍රය පහ
කිව්වේ දෘශ්‍ය කාව්‍ය. දෘශ්‍ය කාව්‍ය. 6 කෞශල්‍ය. ගයන්නේ යන්සේ පුතේ යයන්නක් නෑ අන්තිමට කෞශල්‍ය ලියනකොට බලන්න. ඔව් කියන්න පුතේ. සර් මේ දෘශ්‍ය කාව්‍ය කියන එකේ මේ වචන දෙක ඈඩ් කරලා ලියුව නැත්නම් වැරදිද? නෑ කමන්නේ එක්කලා ලිව්වත් ගැටලුවක් නෑ වඩාත්ම නිවැරදි. ඉතින් වචන දෙකක් විදියට වෙන් කරලා ලියන එකකට ලිව්වත් ඒ ගැටලුවක් නෑ. තනි වචනයක් විදියටනේ මම දුන්නේ. හත කුෂ්ඨය. මූර්ධජ ඡයන්න හල් වෙනවා. මහ ප්‍රාණ නෑට යන්න අල්ප ප්‍රාණට යන්න යයන් කුෂ්ඨය. 8 අවශෝෂණය. කාලුජ ඡයන්නයි මුලින් ඊට පස්සේ මූර්ධජ ඡයන්න. මූර්ධජ ඡයන්නට පස්සේ නයන්න මූර්ධජ මතකයිනේ යයන්න අවශෝෂණය. 9 අපි දුන්නේ ඊර්ෂ්‍යාව. යන්න අරයන්න එනවා. ගොඩක් අය අරයන්න දාගන්නේ. මූර්ධජ ඡයන්න යන්සයට ඇලපිල්ල වයන්න. 10 අභිනිෂ්ක්‍රමණය. මහප්‍රාණ බයන්නට ඉස්පිල්ල මූර්ධජ ඡයන්න හල් වෙනවා. කයන්න රකාරාංශය. නයන්න මූර්ධජ ක්‍රමණය කියලා කියද්දි යයන්. පුතේ අද වචන 10 සුශික්ෂිත ශල්‍යාගාරයේ ශක්්‍යතාවය වාතාශ්‍රය දෘශ්‍ය කාව්‍ය කෞශල්‍ය කුෂ්ඨය අවශෝෂණය ඊර්ෂ්‍යාව අභිනිෂ්ක්‍රමණය. හරි. කවුරු හරි print screen එකකුත් තරම් දාන්න පුතේ chat එකට. කාට හරි පස්සේ අප්ඩේට් හරි බලන්න පුළුවන්. හරිද පුතේ ස්ක්‍රීන් එක ක්ලෝස් කරන්න නැද්ද? බලාගෙන ඉවරයි නේද? හරි වෙද්ද දාලා ඉවරයි නේද? හරි. මම එනයි ක්ලෝස් කරනවා. හරි. එතකොට අද හැමෝම වගේ ඉන්නව නේද? සලිත්තාව පහුවිලා 15 දෙනෙක් ඉන්නවා කියන්නේ වෙනදා ඉන්න කට්ටිය ඇවිල්ලානේ. කවුරුත් අද නැද්ද පුතේ? නැති කෙනෙක් ඉන්නවත්? ටිකක් ගාලා නම් ටිකක් මාක් කරගමු. ඕගොල්ලෝ හරි වැරදි දාලා chat එකට කීයක් හරිද කියලා දාන්න. හේෂාන් ඉන්නවා. මෙනුක ඉන්නවා. රෙහාන් ඉන්නවා. මිහින්ඥා ඉන්නවා නේද පුතේ? මිහින්ඥා ඉන්නවා. මිනුලි ඉන්නවා. හරි. ඕෂධ ඉන්නවා. විශාන් ඉන්නවා. පවන් ඉන්නවා. ගගන ඉන්නවා. මහිරු ඉන්නවද පුතේ? මහිරු නෑ නේද? මහිරු කියන්නේ අපේ මෙනුකගේ යාළුවා නේද? ගිසතිය ආවෙත් නෑ මහිරු. මෙනුක ඔයාගේ යාළුවා නේද? ආලා බලන්න මොකද කියලා. ගිසතියත් ආවේ නෑ යා. එතකොට එසඳි ඉන්නවා. දුනීෂා ඉන්නවා. හිරුක ආවේ නෑ දිගටම. රිවිදු ඉන්නවද පුතේ? රිවිදු ඉන්නවා නේ. සිතුම් ඉන්නවා.
එසදි රණවක නෑ මාතර එසදි රණවක නෑනේ. ශරණ්‍ය ඉන්නවා. අපි අමන්දි කියලා දාලා ඉන්නේ ශරණ්‍යනේ. හරි. ශරණ්‍ය ඉන්නවා. එසදි රණවක තමයි නැත්තේ. එසදි රණවකයි මහිරුයි හිරුකයි තමයි නැත්තේ. අනිත් 15ක් ඉන්නවා. හරි. හරි අපි ඉතින් chat එකේ දැම්මද පුතාලා කීයක් හරිද කියලා වචන 10යි. මෙතන ගොඩක් හරි නේද කට්ටියගේ ඖෂධ 5යි මෙනුක 9යි මෙනුක මොකද්ද වැරදුනේ මෙනුක සර් මොකද්ද වැරදුනේ පුතේ 10යි 9යි උනේ එකක් වැරදි මොකද්ද සුශික්ෂිත මතකද පුතේ 8 පාඩමක අපිට තිබ්බ අර වැලිවිට සර්වංකරාම්දුරු ගැන පාඩමේ සුශික්ෂිත ශික්ෂාකාමී සංගපරපුරක් බිහි කිරීම සඳහා කියලා ওই වචනේ එහෙමම තිබ්බේ. ඒක මතක තියාගන්න. මිනුලි 10න් 9යි. මිනුලි මොකද්ද වැරදුනේ පුතේ? මිනුලි සුශික්ෂිත. සුශික්ෂිතයි වැරදුනේ නේ. හරි. ඒක ඉගෙන ගමු. එතකොට මිහින්‍ය එකක් වැරදි. මොකද්ද මිහින්‍ය වැරදි? කුෂ්ඨය. කුෂ්ඨය. ඔයා මහ ප්‍රාණට අයන්න ලිව්වද? ඔව් සර්. කදා ගන්න මතක තියාගන්න. බිෂාන් 7යි. රෙහාන් 8යි. දෙකක් වැරදි. මෙනුක 9යි. රිවිදු 8යි. පවන් 10න් 10යි. හොඳයි. ගගන 10න් 8යි. හොඳයි ගගන. එසඳි 10න් 8යි. හේෂාන් කීයද පුතේ? හේෂාන්ගේ chat එක වැඩ කරන්නේ නැහැ මං හිතන්නේ. හේෂාන් අත උස්සන්න පුතේ chat වැඩ කරන්නේ නැති අය මට ටක් ගාලා ඒ අයගෙන් අහන්න. හේෂාන්ගේ මයික් එකත් වැඩ නැහැ වගේ නේද? 7යි සර්. කීයද පුතේ 7යිද 8යිද? 7යි සර්. 7යි. එතකොට තව කාගේද පුතේ chat එක වැඩ කරන්නේ නැතුව ඉන්නවද කවුරු හරි අපිට chat එකට දාලා නැතුව අසාලි වීම කීයද කිය? සර් මගේ 8යි. කවුද? රෙහාන්ගේ 8යි. රෙහාන් දාලා තිබ්බනේ. ඔව්. දුනීෂා කීයද පුතේ? 7යි සර්. 7යි. තව කවුරු හරි chat එක වැඩ කරන්නේ නැත්නම් චුට්ට අත උස්සන්න. තව කාගේද පුතේ වැඩ කරන්නේ නැත්තේ? ශරණ්‍ය sorry ශරණ්‍ය කීයද පුතේ වාගේ? සර් 7යි. 7යි. හොඳයි. වැරදිච්ච ඒවා බලලා ලියාගන්න ඉස්සරහෙන් පස්සේ homework වලට වැරදිච්ච වචනයක් එකක් තුන් පාර ගානේ ලියන්න පුතේ. ලියලා මට ෆොටෝ එකකුත් එවන්න. එතකොට මම දන්නවනේ ඔයගොල්ලෝ වැරදිත් හැදුවා කියලා. හරි. ගිය සතියේ homework මෙන්න මේ අය මට කරලා එවලා තිබ්බා. මම බලලත් එව්වා. ගිය සතියේ කියන්නේ සති දෙකක homework මට බලන්න තිබ්බා. මට බලන්න බැරි වෙච්ච මම ඒ ටික බලලා එව්වා. ගිය සතියේ විතරක් නෙවෙයි ගිය සතියේ සහ ඊට කලින් සතියේ මේ තියෙන්නේ homework එක grade වල. ඔයගොල්ලෝ grade 9 මහිරුගේ homework තිබ්බා. මහිරු අද නෑ පන්ති මං හිතන්නේ. ඔව්. එතකොට බිෂාන්ගේ homework තිබ්බ සති දෙකක හොඳයි කරලා තිබ්බ පුතේ. ඒ කියන්නේ අර ප්‍රායෝගික ලේඛනය සහ කලින් පාඩමේ අවබෝධය පිටපත් ලිවීම පවා ලියලා තිබ්බ. ගොඩක් හොඳයි බිෂාන්. කරන්න ඕන වැඩේ හිම. මිනුලි homework කරලා තිබ්බා. කලින් පාඩම් වල කියන්නේ ප්‍රායෝගික ලේඛනයේකේ හොඳට කරලා තිබ්බා ඒක ලිපිය සහ ඒවා හොඳට කරලා තිබ්බා. මිනුලි හොඳට කරලා තිබ්බා. හේෂාන්ගේ ඔව් ප්‍රායෝගික ලේඛන දෙකක් කරලා තිබ්බා. හොඳයි හොඳට කරලා තිබ්බා ඒකත්. දුනීෂා ප්‍රායෝගික ලේඛනයක් කරලා තිබ්බා. හොඳයි. ගගන දෙකක් කරලා තිබ්බා. පොඩි අඩුපාඩු තියෙනවා ගගන. ඒවා බලලා හදාගන්න. පොඩි ඒවා හදාගන්න පුළුවන්. මිහින්‍ය ප්‍රායෝගික ලේඛන සහ නිකුත් ප්‍රායෝගික ලේඛන වල කොටස් දෙකක්ම කරලා තිබ්බා. හොඳයි. මේ මම මේවා අපේ WhatsApp group එකේ තියෙන ඔක්කොම දාලා ටික මම මේ මතක් කළේ 1 2 3 4 5 පුතේ
මාත්ක කල්ල දැම්මනේ වැඩ ටික. රෙහාන් අද දැම්මද්ද මේ කවද්ද දැම්මේ පුතේ? අද සර් දැම්මේ. ඒ කියන්නේ අද ඔයා 12න් පස්සේ දාන්න නැත්තේ නේ? ඔව් සර්. එහෙමද? ඒක තමයි පුතේ 12න් පස්සේ. කලින්ම කරා සර් වැඩ ටික ඒත් සර් මට මේ කට්ටිය දාගෙන යද්දි තමයි සර් මතක් වුණේ හෝම්වර්ක් කරාට දාන්න බැරුණා. අන්න ඒක තමයි. මම 12:40ට අන්තිමට මම බලපු ටික අප්ලෝඩ් කළේ අපේ ගෲප් එකට. ඔයා මට ඒවලා තියෙන්නේ 4:14ට. හරි නේද බං? රෙහාන්ගේ තියෙන හෝම්වර්ක් එක. පුතේ සෝරි මට බලන්න වෙලාවක් නැහැ. මම 3 ඉඳන් 5 වෙනකන් තව ක්ලාස් එකක් කරලා ඔයගොල්ලෝ ක්ලාස් එකට ජොයින් වුණේ. ඒකයි ඒ වෙලාවේ බලන්න විදිහක් නැහැ. මම 1 වෙනකන් බැලුවා ඇත්තට හෝම්වර්ක් ටික ඔයගොල්ලෝ ඒවා ඊට පස්සේ අනිත් පන්ති එකේ ඒවා 12:40ට ඔයගොල්ලෝ ටික බලලා දාලා තමයි ඊළඟට මට 3ට ක්ලාස් එකක් තිබ්බා ඊට පස්සේ බලන්න ඕනේ. දාපු ඔක්කොගෙම ටික තියෙනවා පුතේ මෙතන. පහුගිය සති දෙකේ හෝම්වර්ක් ටික මම දැම්මා. මම බලලා ඉවන්නම් හෙට පුතේ රෙහාන් ගාගේ එකත් හරි. අනිත් අයගෙත් උතුත් මෙතන රෙහානුත් 1 3යි 4යි 5යි 7යි 8ක් 8 දෙනෙක් හෝම්වර්ක් කරලා තිනවා. උනාට අපි පන්ති ඉන්නවා 15 දෙනෙක්. ඒ කියන්නේ භාගයක් තමයි නේ කරලා තියෙන්නේ. අනිත් අයත් කරන්න පුතේ. කලින් සතිවල කරලා සමාජයට දාලා තියෙන්නේ නැති. හැමෝම කරන්න. එතකොට හොඳයි හෝම්වර්ක් කරන තරමට තමයි අපි කරපු පාඩම් මතක හිටින්නේ. මම අනිවාර්යෙන් බලනවා නොබල ඉන්නේ සමහර වෙලාවට ඒ සතියෙම බලා ගන්න මට බැරි වුණොත් මොනවා හරි වැඩ හින්දා සමහරට පේපර්ස් කරලා දැන් පහුගිය සති ඒ 8 අයගේ 8 නංගිලා මල්ලගේ විභාග කරපු හින්දා මට ටිකක් වෙලාව මදි වුණා ඒ පේපර්ස් බලන හින්දා දැන් ලබන සතියේ ඔයගොල්ලෝ නම් මේ පේපර්ස් බලනවා එතකොට සමහර වෙලාවට හෝම්වර්ක් ඒ සතියෙම බලලා දෙන්න බැරි වෙයි එහෙම පොඩි දෙයක් හින්දා බලන්න බැරි වුණොත් මිසක් නැත්තම් මම සාමාන්‍යයෙන් හෝම්වර්ක් බලනවා පුතේ බලලා අඩුපාඩුත් ඔයගොල්ලන්ට ලියලා එවනවා ඒකින්ද හැමෝම කරන්න මොකද ඉස්කෝලවල සමහරට හෝම්වර්ක් බැලෙන්නේ නැහැ මම නම් දන්න තරමින් හෝම්වර්ක් කරන්න කියනවා විතරයිනේ නේ ඔන්ලයින් වලින් ඔයගොල්ලන්ගේ හෝම්වර්ක් බලලා දෙනවද ඉස්කෝලවල නිකම් මං අහන්නේ එහෙම බැලුවද කරලා දාන්න මිස් බලලා එවනවා එහෙමනම් ගොඩක් හොඳයි සමහර වෙලාවට ගොඩක් පාසල් වල ඒක කෙරෙන්නේ නැහැ. ඒක හින්දා හෝම්වර්ක් අපි කරන ඒවා බලනවා නම් තමයි හොඳම. ඉතින් බලන්න නැති අවස්ථාවක් තියෙනවා. ඉතින් සමහර ස්කෝල වල නම් හෝම්වර්ක් කරන්නේ නැහැ ඇත්තටම. ඉතින් අපි කොහොම හරි කරලා කරන හින්දා අනිවාර්යෙන් මම බලනවා. ඒක හින්දා පුතාලා කරන්න කරලා මට එවන්න මම අනිවාර්යෙන් බලනවා. මම කියන්නේ ඔයගලන්ට දවස් 3ක් ඇතුලේ හෝම්වර්ක් එක කරන්න කියලා. ඒ කියන්නේ අද අපි අඟහරුවාදානේ. බදාද බ්‍රහස්පතින්ද සිකුරා දවසේ මම බලනවා ඉතින් අර පාසල් තියෙන විසි වුණාම පොඩ්ඩක් වෙලා මදි වෙන හින්දා මම කියන්නේ ඔයගලන්ට හැමතිස්සෙම පළවෙනි දවස් 3 ඇතුලේ අපි අඟහරුවාද ඉවර කළාම සිකුරාද වෙද්දි කරනවා නම් ගොඩක්ම හොඳ. හරි. ඒ කට්ටිය හෝම්වර්ක් කරලා දාලා තිබ්බය මං කිව්වේ නොකරපු අයත් කරන්න. කළොත් ඔයාට පුතේ ඕගොල්ලන්ට ඒ කියන්නේ කරලා ඒ අත්දැකීම අඩුපාඩු හදාගන්නේ ඕගොල්ලෝනේ. පිටපත් ලිවීම පවා මම ලියන්න කියන්නේ 9 පන්තියට ආවට ඒකලෝ හිතන්න එපා මදිකමක් පිටපත් ලිවීම ලියන්නේ පොඩි පන්ති වල ඒකල අත්තකුරු වල අඩුපාඩු පවා අපි මෙන්න කොයාට යන්න ඕන නේ පුතාල ලියු වෙන්න ගැටලුවක් නැහැ රෙකෝඩින් එක මම දාලා තියෙන්නේ ඔයාට හිට ගන්න පුළුවන් මේක හරි thank you sir okay welcome හරි ඉතින් ඔන්න ඔකයි තියෙන්නේ අපි මේ දේවල් කරගෙන යන්න ඕන පාඩම් වල විශේෂයෙන් ওই ප්‍රායෝගික ලේඛනයේ පුතේ කරලම අපි මේ අවබෝධ කරගන්න ඕන මේවා වල අඩුපාඩු හදාගන්න කොහොමද කරන්න කියලා. හරි. අපි යමු එහෙනම් අපේ ටෙක්ස්ට් බුක් එකට අච්චු පොතට අපි ඒ පාඩම ඉවර කළාද පුතේ නැත්නම් තව ඒකේ අපිට කොටසක් තිබ්බද? ව්‍යාපාරික ලිපිය ආරාධනා පත්‍රය ආකෘති පත්‍රය ඒ වෙලාවයි පොඩ්ඩක් ඉතුරු වුණානේ පුතේ ආකෘති පත්‍රයේද අපි නතර වෙලා හිටියේ. ඊ සත්‍ය මට අර පන්ති දෙකක ක්ලාසස් යන ඉඳ මතක නැහැ පුතේ හරියටම නවත්තන ආකෘති පත්‍රයත් කළාද අපි? ඔව් සර්
ඉතින් මට ඒක මෙයා ඉවරයි. විනාඩි 5ක් විතර ඒක කියලා දුන්නා. එහෙනම් හරි. ප්‍රායෝගික ලේඛන කොටස ඉවරයි අපි එහෙනම්. එහෙනම් අපිට 10 වෙනි පාඩමට යන්න තියෙන්නේ නවම් මහේ නවවලල්ල. හරි. අපි නම් එකට යමු. 87 පිටුව. Excuse me, sir. ඔව් පුතේ කියන්නේ. ලබන සතියේ ටෙස්ට් එකට රචනාවකුත් දෙනවද? ඔව් පුතේ රචනාවකුත් තියෙනවා. සාමාන්‍යයෙන් පේපර් එකක් මම ඔයගලන්ට සාමාන්‍ය පේපර් එකක් චුට්ටක් පෙන්නන්නන්නේ. එතකොට වැඩි හොඳයිනේ grade 9 පේපර් එකක්. කලින් අපි අර කතා කළේ ඉන්නකො මම එකක් පෙන්නන්න. grade 9 වලට first term test grade 9 මම හිතන්නේ මම මේ කතා කරපු පේපර් එක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මම first term papers ටිකක් පන්තිවල කතා කළා. වයඹ පළාත් මේ පේපර් එක නේද පුතේ අපි කතා කළේ? මතකයි? කාටද මතක? ඔව් සර්. විශාන මේකනේ කතා කළේ. ඉතින් මේ පුතේ කෙටි ප්‍රශ්න සාමාන්‍යයෙන් 20ක් තමයි එන්නේ ඔයගොල්ලන්ට. පළවෙනි පැය දෙක ඇතුලේ කරන්න පුතේ කෙටි ප්‍රශ්න 20ක්. ඒවා සමහර ඒවා ඉරි ගහන්න මේ පේපර් එක පේනව නේ හැමෝටම පුතේ මම මේ ෂෙයා කරලා තියෙන එක. පේනවා සර්. හරි. මෙන්න මෙහෙම කෙටි ප්‍රශ්න 20ක් අපි මේක කෙටි ප්‍රශ්න 20 අපි කතා කළා එදා. මේක නික ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් විදිහට අපි කතා කළේ. ඊළඟට දෙවෙනි කොටසේ පළමු දෙවන තෙවන සිව්වෙනි ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න 5කට කියලා මේකේ තියෙන්නේ. ගොඩක් වෙලාවට ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්න ඕනේ. ඒකේ පළවෙනි එක සහ දෙවෙනි එක අනිවාර්යයි. තුන්වෙනි එකත් අනිවාර්යයි මේකේ විදිහට. ඒතකොට පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10 අනිවාර්යෙන් ලියන්න ඕන. දෙවෙනි එකේ මෙතන විදිහට නම් අවස්ථා සම්බන්ධ පාඩමෙන් ප්‍රශ්න එහෙම කොටසක් තියෙනවා. ඒකත් ලකුණු 15 කොටසක්. ඒවා අනිවාර්යයි. තුන්වෙනි එක රචනාව ඒකත් අනිවාර්ය විදිහට මේ සලකන්නේ. මාතෘකා 4ක් දීලා වචන 200කට නොඅඩු කියන්නේ අඩු වෙන්න බෑ. වචන 200කවත් රචනයක්. මොකද 10 11 ඉඳන් ඔයගොල්ලෝ වචන 250 රචන ලියන්න ඕන. මේකෙදි 200ක් බලාපොරොත්තු වෙනවා මාතෘකාවක් දීලා. ඊළඟට පුතේ 4 5 6 කියන ඒවායින් ඕගොල්ලන්ට එකක් තෝරගන්න දෙකක් තෝරන් කරන්න ඕන. 1 2 3 අනිවාර්යයි. 4 5 6 කියන ඒවායින් දෙකක් එකයි අතාරින්න පුළුවන්. ඒ වගේ ඉන්න සමහර ප්‍රශ්න 7ක් විතර දීලා 5ක් ලියන්න කියනවා. මේකේ නම් 6ක් දීලා 5ක් ලියන්න කියන්නේ 1 2 3 අනිවාර්යය කළා. එතකොට ඒකෙදි ප්‍රායෝගික ලේඛනයක්, ඒ කියන්නේ ලියුමක් ආරාධනා පත්‍රයක් වගේ දෙයක් සුබ පැතුම් පතක් ඒ වගේ එකක් එන්න පුළුවන්. උත්තාක්‍යත පද සම්බන්ධ නිවැරදි කරන එකක් එන්න පුළුවන් නේද? ඒ වගේම සමහර ඡේදකින් ප්‍රශ්නයක්, ඡේදයක් දීලා ප්‍රශ්නයක් නැත්නම් කවි පන්තියක් කවි දෙක තුනක් දීලා ඒවෙන් ප්‍රශ්න ටිකක් ඒවා තෝරගෙන කරන්නයි තියෙන්නේ. ඉතින් 9 පන්තියේදී පුතේ අපේ රචනෙ නම් අනිවාර්යයි. ප්‍රායෝගික ලේඛනයත් හුඟක් වෙලාවට අනිවාර්ය විදිහට රචනා මේ ලිපිය, ආරාධනා පත්‍රය, සුබ පැතුම් පත, ආකෘති පත්‍රය ඒකත් අනිවාර්ය එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට එන්නේ. සමහර වෙලාවට එහෙම අනිවාර්ය නැති එකක් විදිහට එන්නත් පුළුවන්. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්න ඕන කොහොම වුණත් මේ දේවල් වලට පළවෙනි වාරේ ඉගෙනගත්ත දේවල් වලින් තමයි පාඩම එන්නේ. පළවෙනි වාරේ කිව්වට ඕගොල්ලන්ට 6 7 8 දැනුමත් ඔය කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන වෙනවා. ඔය දෙන පේපර් එකද? අපෝ නෑ. මේක අපි කතා කළේ පන්ති මතක නැද්ද? දෙන පේපර් එක මම පෙන්නයිද එහෙම? මේක ඔයා හිටියේ නැද්ද රයන්? මේක අපි පන්ති කතා කරනකොට ගිය වාරේ අපි ෆස්ට් ටර්ම් එක ඉවර කළා. ඒකේ රිවිෂන් එකක් කළා, පාඩම් ටික මතක් කරලා අපි පේපර් එකකුත් මේ විදිහට ෆස්ට් පේපර් එකක් සාකච්ඡා කළා. මතකයි සර්. ඒකනේ. හරි. එහෙනම් හරි. ඒක මම ක්ලෝස් කරනම් කවුද එසදි හරි නේද ඒ ගැටලුව? එසදි නේද මගෙන් ඇහුවේ රචනෙකුත් එන්නවද කියලා? එසදි ඔයා දැහුවේ වෙන කෙනෙක්ද මතක නැහැ. දුනීෂා. දුනීෂා. sorry. ඔව්. දුනීෂා වෙන්නේ sorry මම කටහඬ වල ටිකක් එක වගේ හැවුනේ එකයි.
හරි අපි යමු එහෙනම් grade 9 පොත මම close කළාද 9 වල පොත. හරි අපි grade 9 පොතට යමු මම ඒක close කළා ඒ අතරේ. හරි මගේ අතින් close වෙලා. නෑ මේක මේ PDF එකේ මම වැරදිලා ඒක close කළා. හරි. ඒකේමනේ open වෙන්නේ අර paper 1යි 2ම නේද? එකයි උනේ. හරි. අපි යමු එහෙනම් අලුත් පාඩමට. පුතාලට වෙන ගැටලු නෑනේ. ප්‍රශ්න පත්‍රය ගැන විභාගය ගැන ලබන සේක ලොකුවට බරක් විදියට හිතන්න එපා. මේ විභාග තියෙනවස ඉස්කෝලත් නෑ. කොරෝනාත් එක්ක මොන විභාගද කියලා එහෙම හිතන්න එපා. මම අනිත් පන්ති දැන් 8 අයට නම් මම අප්‍රේල් මාසෙම කළා විභාගෙ. පුතේ අප්‍රේල් 5 වෙනිදා ඒගොල්ලන්ට අවුරුද්දට ඉස්සෙල්ලා විභාගෙ තියලම පළවෙනි වාරේ ඉවර කළා. ඊට පස්සේ ඕගොල්ලන්ට ආවා මට හිතුණා අවුරුදු දවස්වල පාඩම් කරවලා එහෙම වෙහෙස මේක හොඳ නෑ. මොකද අවුරුදු සමරන්න එපේ. ඒ අස් විභාග තියෙනකොට ඉස්කෝලවලත් විභාග නැතුව මං විතරක් තියද්දී ඇයි කියලා ප්‍රශ්නයක් වෙයි කියලා තමයි මම ඕගොල්ලන්ගේ විභාගේ විභාග දාලා තිබුණේ සර්. ඕගොල්ලන්ට දාලාද ෆස්ට් ටර්ම් විභාගේ? ඒ කිව්වේ සර් මේ සර්ලා මේවා මේ සබ්ජෙක්ට් වලට බෙදලා සර් අර මේ ෆෝම්ස් තියෙන ඔෆිස් ෆෝම්ස්. ඔව්. අන්න ඒවා මේ දාලා පොඩි ටෙස්ට් එකක් තියෙනවා සර් විනාඩි 30ක වගේ. ඒක සම්පූර්ණ වාර විභාගයක් විදියට වෙන්නේ නැහැ නේ ඉතින් ඔතකොට නේද? ඔව් සර්. නිකන් ඔය Google Classroom එකේ විභාගයක් වගේ නෙවෙන්නේ නේ. බහුවර්ණ ප්‍රශ්න විතරයි එහෙමනේ වෙන්නේ පුතයෝ. ඒවට ඉතින් අපිට හරියටම විභාග කියන්න බෑ. කමන්නේ නැති එහෙම හරි එකක් කරනකොට ළමයි චුට්ටක් පාඩම් කරනවානේ නේ. ඒකින්ද කමන්නේ නැහැ. කෙරෙන එක හොඳයි මුකුත් නොකර ඉන්නවට වඩා කෙරෙන එක තමයි හොඳ කොහොම හරි. හරි. විභාග වලට අපි මූණ දෙන්න ඕන. විභාග වලට මූණ දෙනවා කියන්නේ අපි ප්‍රශ්න වලට මූණ දෙන්න හුරු වෙනවා කියන එක. ජීවිතේ ප්‍රශ්නාවත් උඩකට පැනලා යන්න බලන්නේ. මූණ දෙන්න දීලා උත්තර හොයන්නයි බලන්නේ. ඒකෙන්ද විභාග හොඳ දේවල්. පොඩ්ඩක් අපි මහන්සි වෙන්න ඕන පාඩම් කරන්න ඕන. හරි. අපි එහෙනම් යමු මේ නවම් මහේ නව වලල්ල කියන ලස්සන පාඩමට. ලස්සන පාඩමක් කියන්නේ මේ දීවර කර්මාන්තයත් එක්ක බැඳිච්ච යෙදුම් ගීත වචන කවි තියෙන ලස්සන පාඩමක්. පොඩි පාඩම නම් ඒ වුණාට ඒක දෙයක් ඉගෙන ගන්න තියෙනවා. අපි එතෙන්ට යමු. නවම් මහේ නව වලල්ල කියන පාඩමට වචනවල තේරුම් මේවා විභාගයට ඕන වෙයි. පළවෙනි වාරේ නෙවෙයි හැබැයි දෙවෙනි වාරෙටයි මේක තියෙන්නේ. ඊට දෙවෙනි වාරෙදිත් මේවා අපි ඉගෙනගෙන යන්න ඕනින්ද පාඩම් ටික අපි මතක් කරගමු. අපි පළවෙනි වාර විභාගේ මම මේ කල් දාපු විභාගයක් ඕගොල්ලන්ට කරන්න. ඒකෙද්ද පළවෙනි වාර විභාගෙට ඒ ටික පාඩම් කරගත්තාම ඇති පළවෙනි පාඩම් කීයද පුතේ අපිට තිබ්බේ 8යි නේද? පළවෙනි වාරෙට තිබ්බේ මේක මේ දෙවෙනි වාරෙන්නේ මේ 9 10 කියන්නේ මට මතක විදියට 8යි. අර නිල් පාටින් තිබ්බ පාඩම් ටිකනේ නේද? පුතේ 6යිද පළවෙනි වාරෙට? ඔව් නේ මේවා දෙවෙනි වාරේ වනේ ඔව්. බලමු අපි. ඔව් මේකත් දැසිනිල් පැහැයෙන දෙවෙනි වාරේ පළවෙනි පාඩම නේ ඔව්. පාඩම් 6යි තියෙන්නේ. ලස්සන පාඩම් ටිකක් මේ දෙවෙනි වාරෙත් තියන්නේ. නම් මේ පොත මං කොහොමත් ආසයි හොඳ පොතක්. කියන්නේ හොඳ පාඩම් ටිකක් තියෙනවා. පුතේ වෙනස් වෙනස් පාඩම් ටිකක් ආස හිතෙන පාඩම් ටිකක් ආස්තාවෙන් කරන්න පුළුවන් පොතක්. නම් මේ පොත කියන්නේ. ඔයගොල්ලන්ටත් එහෙම ඉන්න. කලින් පාඩමේ සර් මේ මොකද්ද රෙහන්? සර් අපිට අද සර් අර කලින් පාඩමේ තව පොඩ්ඩක් තියෙනවා සර්. ආකෘති පත්‍රයක ඉවර කළේ නැද්ද අපි? මෙන්න මේ තැපැල් හැඳුනුම්පත ඒකද පුතේ? ඒක එච්චරම වැදගත් නෑ පුතේ. තැපැල් මෙන්න මේ ආකෘති පුරවන එකනේ කියන්නේ. අර ආකෘති පත්‍රයට පස්සේ තියෙන ওই බැංකුවක මුදල් තැන්පතු පත්‍රයක් පුරවන හැටි, ටෙලිමේල් පණිවිඩයක් ඇප්ලිකේෂන් එකක් පුරවන හැටි ඒක එච්චර මේවා වැදගත් දේවල් නෙවෙයි පුතේ. ඒවා විභාගෙට එන ඒවා නෙවෙයි. ඒක ගැටලුවක් නෑ. අර ආකෘති පත්‍රයට වෙනකන් හරියට ඉගෙන ගත්තා නම් හරි. දැන් අර ටෙලිග්‍රෑම් නැති හින්දා ටෙලිමේල් කියලා එකක් ගැන ඔය තියෙන්නේ. ඒක එච්චරම විභාගෙට එන විදිහ එකක් නෙවෙයි. ඒක කියවලා තේරුම් කරගන්න පුළුවන් එකක්. අපි ඒකින්ද මේ පාඩමට යමු. නවම් මහේ නව වලල්ල.
අපි චුට්ටක් කියවලා මෙමු නේද? මොකද අපි මුලින් යනවද අගින් යනවද? ගිය සතියේ අපි අන්තිමට පාඩම කියෙව්වේ අපේ රෙජිස්ටරි ගිය සතියේ මුල ඉඳන්ද yes sir අද මුලින් යන්න. අද මුලින් දා පහුගිය වෙලා අගින් ගියේ නේ. හරි. රෙහාන්නේ මුඩින්ම ඉන්නවනේ නේද මුලින් ගියාම? අද මෙනුකත් වේ ලස්සන ගියේ හින්දා රෙහාන් තමයි ඉන්නේ ඊළඟ රෙජිස්ටරේ නේද? හරි. එහෙනම් රෙහාන් ගිය සතියේ අන්තිමටම කියවෙන්නට පස්සේ දෙමු. එහෙම හොයන්න බෑ පුතේ මට මතක නෑ ගිය සතියේ. කමන්නේ අපිට අද මුලින් යමු. සතියේ අන්තිමටම මට පස්සේ ඊට වෙන්න. ඔයාට පස්සේ හිටපු එක්කෙනා. ඒ කියන්නේ හේෂාන්. එහෙනම් එතනින් පල්ලෙහාට දෙන්නද? වෙන්නේ එහෙනම් මිහින්න කියවන්න වෙන්නේ සර් මට පස්සේ ඊට වෙන්න. ගගන මේ කියන්නේ නේ ගගනට පස්සේ එක්කෙනාලු ගිය සතියේ මුලින් කියෙව්වේ. දැන් ගගන හොයන්න එපේ. ගගනට පස්සේ මහිරු හිටියේ නෑ. එසදි කියවලා තියෙන්නේ එහෙනම්. එතනින් පල්ලෙහාට දෙන්නද එහෙනම්? හරි. කමන්නේ කොහොම හරි කමන්නේ හැමෝම කියවන්නනේ ඕන. එහෙනම් ගගන කියන හින්දා අපි එහෙම එසදි ගිය සතියේ අන්තිමට කියවලා තියෙන පාඩම අපි දුනීෂට කියවන්න කියමු. දුනීෂ කියමුද පුතේ මේ පළවෙනි ඡේදේ පොඩි ඡේදයක් තියෙන. නවම් මහේ නංගලන්න ඕනෑම ජීව භාෂාවක ව්‍යවහාරයේ විවිධත්වයක් දැකිය හැකිය. ලේඛනය හා භාෂණය ඉන් ප්‍රධාන වේ. ලිවීම සඳහා ලේඛන ව්‍යවහාරයත් කතා කිරීම සඳහා භාෂණ ව්‍යවහාරයත් යොදා ගැනේ. හරි. අපි බලමු මේ කියපු කතාව. මේ කියන ඕනෑම ජීව භාෂාවක ව්‍යවහාරයේ විවිධත්වයක් දැකිය හැකිය. ඕනම ජීව භාෂාවක් කියන්නේ ජීව කියන්නේ පණ තියනවා කියන එකනේ. ප්‍රාණවත් භාෂාවක්. ඒ කියන්නේ දිගින් දිගට පවතින භාෂාවක්. ඒකෙන් අදහස් වෙනවා දිගින් දිගට පවතින්නේ නෑ වගේ තියෙන භාෂාවලුත් තියෙනවා කියන එකනේ අදහස් වෙන්නේ නේද? එහෙම භාෂාවල් තියෙනවා. මිය යමින් තියෙන භාෂාවන්, මැරෙමින් තියෙන භාෂාවක් ඒක තමන්ගේ අනන්‍යතාවයේ දිගටම තියාගෙන යන්න නම් ඒ භාෂාවට වෙනත් භාෂාවල වචන පුළුවන් තරම් අඩුවෙන් තියෙන්න ඕන. ඒ කිව්ව දේ තේරුණාද? ඒ කියන්නේ මොනවා හරි වෙන භාෂාවල වචන ඒගොල්ලෝ ගොඩාක් භාවිතා කරනවා නම් තමන්ගේ භාෂාව සඳහා ඒ කියන්නේ භාෂාව මිය යමින් යන්නේ. ඒ කියන්නේ මැරෙමින් තියෙන්නේ. වැඩි කාලයක් දුවන්න බෑ. ඇයි ඒගොල්ලන්ගේ භාෂාවේ වචන නෙවෙයි භාවිතා කරන්නේ. අපි ගත්තොත් සිංහල භාෂාවේ අපි සිංහල කතා කරනකොට වෙනත් භාෂාවල ඉංග්‍රීසි භාෂාවේ වචන ගොඩ භාවිතා කරනවා. හින්දි භාෂාව බලන්න ඔය හින්දි ෆිල්ම් එකක් බලනකොට හින්දි ෆිල්ම් එකේ කොච්චර ඉංග්‍රීසි වචන භාවිතා කරනවදනේ. කියන්නේ ඒකටත් වෙන්න යන්නේ ඒකම තමයි. දෙමළ ෆිල්ම් එකක් බලන්න ඕගොල්ලෝ බලනවනේ. ඉතින් ඔය දකින්නවනේ ටීවී එකේ හරි කොච්චර ඉංග්‍රීසි භාෂාවේ වචන භාවිතා කරනවද ඒගොල්ලෝ. කියන්නේ මේ භාෂාවල් තව වැඩි කල් යන්නේ නැහැ කියන එක තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ වෙන වෙන භාෂාවල් වල වචන වැඩියෙන් භාවිතා කරන්න හුරු වෙනවාම කියන්නේ ඒ භාෂාව වැඩි කල් පවත්වාගෙන යන්න බැරි වෙනවා. එහෙම බෑ භාෂාවක් නම් ඒක දීර්ඝකාලීන පැවැත්මට ඒ භාෂාවේ වචන භාවිතා කරන්න ඕන. ඒකට වචන තියෙන්න ඕනේ. ඒ වගේම මේ භාෂාව ලිඛිත භාෂාවෙනුත් තියෙනවා නම් තමයි ඒක වැඩි කාලයක් පවත්වාගෙන යන්න වැඩියෙන් පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ලියන්නත් පුළුවන් නම් සමහර භාෂාවල් තියෙනවා කතා කරන්න පුළුවන් වුණාට ලියන්න බෑ. ලියන්න වෙන භාෂාවක වචන අකුරු භාවිතා කරනවා. එහෙම භාෂාවල ඔයගොල්ලෝ දැකලා ඇතිනේ දැන් ප්‍රංශ වගේ භාෂාවක් ගත්තත් ලියන්නේ ඉංග්‍රීසි අකුරු නෙමෙයි අක්ෂර ගත්තොත් ඒගොල්ලන්ගේ වචන ලිව්වට ඒ වගේ ඉංග්‍රීසි අකුරු භාවිතා කරලා ලියන භාෂාවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් භාෂාවක ජීව බව නැත්තම් දිගුකාලීන පැවැත්ම තියෙන්නේ නැත්තම් ඒකට භාෂාව භාවිතා කරන වචන ඒ භාෂාවෙම වෙන තරමට ඒකේ පැවැත්ම වැඩි. ඒ වගේම විවිධත්වයකුත් තියෙනවා භාෂාවේ. අපි කියන්නේ අපේ රටේ නම් ප්‍රාදේශීය ව්‍යවහාර කියලා අපි කියන්නේ පළාත් අනුව භාෂාව වෙනස් වෙන හැටි. දකුණු පළාතට ගියාම වෙනස් වෙනවා. ඒ වගේම කන්ද උඩ රටට ගියාම භාෂාව වෙනස් වෙනවා නේද? ඒ වගේම මොන්රාගල වගේ ඌව ඒ පැත්තට යනකොට ආයිත් භාෂාව වෙනස් වෙනවා. මේ එකම සිංහල විවිධ පළාත් අනුව උච්චාරණය නැත්නම් වචන වෙනස් වෙන ආකාරය ගොඩක් අපි දකිනවා. ප්‍රාදේශීය ව්‍යවහාර කියලා අපි ඉගෙන ගන්නවා.
ඉතින් විවිධත්වයක් තියෙනවා. අපි කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් දකුණු පළාතට ගියාම කෑවැයි බීවැයි නෑවැයි කියලා ප්‍රශ්න කරනවානේ. පුතාබත් කෑවැයි දවල්ට නෑවැයි හිට යනවැයි අන්න එහෙම ඇදලා කතා කරනවා. එතකොට කන්දුඩරට යනකොට එන්ට කන්ට බොන්ට යන්ට කියලා ට යොදනවා. නේද? ප්‍රශ්නයක් අහනකොට ඒ වගේම එනවද කියලා අහන්න නැතුව එනවා යනවා පුතා හිට ගමට යනවා. එහෙම අහන්න තැන් දැකලා තියෙනව නේද? කන්දුඩරටට වෙන්න නුවර පැත්තේ අය කතා කරනකොට පුතා දවල්ට බත් කනවා දවල්ට නෑවා හිට ගමේ යනවා. ඔහොම අහනවා. දාන්න නැතුව ප්‍රශ්න කරන අන්න එහෙම ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරයේ වෙනස්කම් ගොඩාක් අපේ මේ පුංචි රට ඇතුළේ පළාත් අනුව ප්‍රදේශ අනුව ගොඩක් වෙනස් වෙනවා. අන්න එහෙම වෙනස් වීම විවිධත්වය. ඒක හොඳයි භාෂාවේ හැමෝම එකම විදිහට කතා කරනවට වඩා වෙනස් විදිහට ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරයේ වෙනස් වීම නරක නෑ හොඳයි. ඉතින් ඒක ලේඛනයේ භාෂණයේ ලේඛනයේ කියන්නේ ලියනකොට වගේම භාෂණයේ කියන්නේ කතා කරනකොට දෙකෙන්ම මේ දේ වෙනවා. ඉතින් ඒ වෙන දේ තමයි අපි මේ තවදුරටත් ඉගෙන ගන්නේ ලිවීම ලේඛන ව්‍යවහාරයේ වගේම කතා කිරීමේ භාෂණ ව්‍යවහාරයත් යොදා ගැනීම හැටි. ලියන්න ලේඛන ව්‍යවහාරයටත් කතා කරනකොට භාෂණ ව්‍යවහාරයත් මේ විවිධත්වයකින් වෙන හැටි තමයි අපි මේ ඉගෙන ගන්න. ඒකෙදී මේ අපි ප්‍රාදේශීය වශයෙන් වෙන දේ නෙවෙයි කර්මාන්ත අනුව තමන් කරන රැකියාව අනුව භාෂාවේ වෙන වෙනස් වීමක් තමයි මේ නවම්මහේ නවවලල්ල කියන ලස්සන පාඩමෙන් දැක්ක ගමන් අපිට තේරෙනවා මේක මේ දීවර කර්මාන්තයත් එක්ක බැඳිච්ච පාඩමක් කියලා නේද? ඒකට අදාළ වචන ගොඩක් අපි මේ ඉගෙන ගන්න යන්නේ. අපි බලමු. එහෙනම් දෙවනි ඡේද කියන්න ඕන සිතුම් තමයි කියන්න ඕන. අයි රෙජිස්ටරේ දැන් යන විදියට සිතුම් හොයා පන්ති ඉන්නවනේ කියමුද බලන්න පුතේ. මේ දෙවනි ඡේදයේ හැඳින්වීම සිතුම් පුතාට ඇහෙන්නේ නැද්ද? තමයි එක වැඩ කරන්නේ නැද්ද සිතුම්? සර් ඒ අවස සිතුම් අපිට පන්ති නෑනේ. පුතේ සර් ඒ අවස පෙන්වන්නේ නෑනේ සර් ඇටෙන්ඩන්ස් වල. ඇටෙන්ඩන්ස් පෙන්න දැන් නෑ තමයි නේද? ඉස්සෙල්ලා හිටියා සිතුම් කියලා. සිතුම් පැතුම් වෙලාද දන්නේ කමන්නේ. දැන් නෑ තමයි 13 දෙනා ඉන්නේ දෙන්නේ ආයෙන සිතුම් තමයි ලීව් වෙලා තියෙන්නේ අපිට. කවුද මෙනුකන ඉස්සෙල්ලා ලියුනේ නේ? හරි. එහෙනම් සිතුම්ට පස්සේ ඉසදි රණවකත් නෑනේ. එහෙනම් අපිට ඉන්නේ ශරණ්‍යා ඉන්නේ. අපි අමන්දි කියලා රෙජිස්ටරේ ඉන්න ශරණ්‍යා. ශරණ්‍ය කැමති වට අමන්දි කියනවටද ශරණ්‍ය කියනවටද? සර් අමන්දි කියනවා. අමන්දි කියනවට. එහෙනම් අමන්දි කියනවා. මම ශරණ්‍ය කියලා කියන්නෙත් හරි අමාරුවෙන් හරියටම බලලා ඒක මට ශරණ්‍ය කියලා කියවෙනවනේ එක එක විදිහට කියවෙනවනේ. එහෙනම් මම අමන්දි කියනවා. මම රෙජිස්ටරේත් ඔයාව අමන්දි කියලා තමයි ලියලා තියෙන්නේ. හරි අමන්දි. ඔයා කියන්න බලන්නේ නම් මේ ඡේදය එක් භාෂාවක් කතා කරන සියල්ලන්ගේම ව්‍යවහාරය එක සමාන නැත. ජීවත් වන පරිසරයේ භූගෝලීය සාධක අනුවද ජීවනෝපාය මාර්ග අනුවද භාෂා ව්‍යවහාරයේ වෙනස්කම් දැකිය හැකිය. එසේ වෘත්තීය හා බැඳුණු භාෂා ව්‍යවහාර අදාළ අවස්ථාවට සීමා වෙයි. එබැවින් ඒවා පරිමිත ව්‍යවහාර ලෙස හැඳින්වේ. දීවර භාෂාව, කමත් භාෂාව, පතල් භාෂාව ආදී එබඳු පරිමිත ව්‍යවහාර වේ. මේ පාඩමේ දැක්වෙන්නේ දීවර භාෂාවේ හමුවන යෙදුම් කිහිපයකි. ඔරුක්මාන් කුලමේ චන්දන හිමියන්ගේ වෙරළ කෘතිය ඇසුරෙන් මේ පාඩම රචනා වී ඇත. හරි. හොඳයි. අමන්දි ලස්සනට කියුවා. අපි බලමු අමන්දි කියපු ඡේදය. ඒක කියනවා එක් භාෂාවක් කතා කරන සියල්ලන්ගේම ව්‍යවහාරය එක සමාන නැත. එක
එකම භාෂාවක් කතා කළාට ඒ ඔක්කොමලා ව්‍යවහාර කරන්නේ එකම විදිය නෙවෙයි. අපි ඉස්සෙල්ලා කිව්වේ ලංකාවේ මේ පොදු ව්‍යවහාරය සහ ප්‍රාදේශීය ව්‍යවහාරය අතර වෙනස. ඔකට ගොඩාක් කතන්දර තියෙනවා කියන්න ගියොත් එහෙම නේද? පුතාලා දන්නේවත් ඇති නොදන්නේවත් ඇති. අර පොදු ව්‍යවහාරයයි ප්‍රාදේශීය ව්‍යවහාරයයි ගැන කියනකොට නිතර මතක් වෙන කතාවක් නේ. අර අන්න දකුණු පළාතේ ඒක කිව්වා කියලා තරහ වෙන්නේ නැහැ මම දන්නවා. මොකද ඒ පළාත් අනුව කතා කරන විදිය වෙනස් කියන්න නෙමෙයි. ඔන්න බස් එකකට නැගලා කොළඹට රැකියාවට යන ගැහැණු දරුවෙක් කියන්නේ තරුණියක් කියමුකෝ අපි නේද? තරුණියක් බස් එකේ ඉඳගත්තා. ඔන්න එතන ගිහිල්ලා මේ කොළඹින් ගිය පිරිමි තරුණියෝ කියන්නේ පිරිමි ළමයෙක් කියනට වඩා හොඳයි තරුණියෙක් ගිහිල්ලා එයත් ওই බස් එකේම ඔතන ඉඳගත්තා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් දුර ගමනක් යනකොට දෙන්නෙක් ඉඳගත්තාම කතා බහ කරන එක සාමාන්‍යයිනේ. අද නම් ෆෝන් එක ඔබ ඉඳී ෆෝන් එක දිහා බලාගෙන නේ. අද නම් එහෙමනේ. ඒ කාලේ එහෙම නෑ. මිනිස්සු කතා බස් කරනවා. එහෙම ඇඳුරුවේ නෑ කියලා ගැටලුවක් නෑ. කොහෙද යන්නේ? මේ කොහෙද රැකියාව කරනවද? එහෙම අහනවා සාමාන්‍යයෙන්. විස්තර අහනවා කතා කරනවා. ඒක වැරද්දක් නෙවෙයි. නිකන් දැන හඳුන ගැනීමක් ඒ වෙලාවට විතරක්. ඉතින් මේ දෙන්න ටිකක් දුර කතා කර ඉතින් යනවා. දැන් අපි හිතමු මේ ගාල්ලෙන් බස් එක පිටත් වුණා කොළඹ එන්න. අපි තු මාතරින් කියලා ටිකක් දුර එන්නත් එපා. අද නම් හයිවේ නේ ටක් ගාලා හයිවේ තියෙන කාලේ නෙවෙයි පුතේ මේ. නෝමල් පාරේ යනකොට එනවා. ඉතින් දෙන්න ටිකක් දුර කතා කර ආවා. ඊට පස්සේ ඉතින් එහෙමට කතා කරන්න දෙයක්වත් නැහැනේ. මේ ඒ වෙලේ දැන හඳුනගත්තා. මේ ටික දුරක් සද්ද නොකර එනකොට අර තරුණිය අහනවා මේ පිරිමි ළමයාගෙන් අයියේ කියලා ඉතින් කතා කරන්නේ වෙලේ දැන හඳුනගත්. මොකද අයියේ දොඩන්නේ නැත්තේ කියලා අර ගෑනු ළමයා ඇහුවලු මේ පිරිමි ළමයාගෙන්. මොකද අයියේ දොඩන්නේ නැත්තේ කියලා. ඉතින් පිරිමි ළමයා වටපිට බැලුවලු ජනේලෙන් එළිය එහෙම බලලා නංගි දොඩන්නම් අවාරේ වෙන්නේ නැති මේ කියලා කිව්වලු. නංගි දොඩන්නම් අවාරේ වෙන්නේ නැති කියලා කිව්වලු. ඇත්තටම අර නංගි ඇහුවේ මොකද්ද පුතේ? දොඩන්නේ නැති කියලා ඇහුවේ මොකද්ද එයා? කතා කරන්නේ නැත්තේ ඇයි කියලා. මේක තමයි නංගි මේ අයියා මොකද කතා කොළඹ එක්කෙනා ඒක දන්නේ නැති ඉඳලා බැලුවේ දොඩන්නේ නැද්ද කියලා අහනවායි කියලා. කියන්නේ පවන්ට හොඳටම තේරෙනවා පවන් දකුණු පළාතේ කොල්ලෙක්ින්ද නේද? හරි. ඒකනේ පවන් කෑ ගහලා උත්තරේ දුන්නේ. මන් දන්නවා. ඉතින් අන්න කොළඹ පිරිමි ළමයාට ඕක තේරුන්නේ නැහැ මේ දොඩනවා කියන එක. එයා වටපිට බලලා ජනේලෙන් බලලා පාරේ මේ එයා හිතුවේ විකුණන දොඩා. එයා කිව්වා නෑ නංගි දොඩන් අවාරේ වෙන්නේ නැති කියලා. අන්න ඔහොම තමයි ප්‍රාදේශීය ව්‍යවහාර පළාත් අනුව සමහර දේවල් කිව්වට තේරුම් ගන්න සමහර අයට බැරි වෙනවා. හරි. ඔව්. සර් මාතර කට්ටිය කතා කරන්නේ ඔහේ කියලානේ. ඔහේ ඔයා කියන එකට ඔහේ කියන මාතර විතරක් නෙවෙයි දකුණු පළාතේ ගොඩක් අය. ඔයාට නම් ඇහිලා ඇතිනේ ඉතින් ඔයාගේ පළාතේ. නේද? හරි. ඉතින් ඒ ප්‍රාදේශීය ව්‍යවහාර ඒව නරක නෑ. එහෙම වෙනස් වෙන්න ඕන. විවිධත්වයක් තියෙන්න ඕන. විවිධත්වය තමයි එකම විදිහට හැමෝම ඉන්නවට වඩා විවිධත්වයක් තියෙන එක හොඳයි. කොහොම කතා ගොඩාක් තියෙනවා. මම දැන් කතා ඔක්කොම කියන්න ගියොත් එimhe අපේ පාඩමට ඒක ගැලපෙනවා. ඒ වුණත් ගැලපුණාට පාඩම අපිට ඉවර කරගන්න බැරි වුණොත් නේ. ඒකින්ද අපි එතනින් එහාට ඕම කියලා තව කතා පස්සේ මතක් කරමු. දැන් මොකද්ද මේ කියන්නේ පුතේ? මේ ප්‍රාදේශීය ව්‍යවහාර එකම සමාන නෑ. ජීවත් වෙන භූගෝලීය සාධක මේ අපේ ඡේදයත් එක්ක යන්නේ පරිසරය අනුව, ප්‍රදේශය අනුව, ජීවනෝපාය මාර්ගය කියන්නේ රැකියාව අනුව භාෂා ව්‍යවහාරයේ විවිධ වෙනස්කම් තියෙනවා. අන්නේ වෘත්තියත් එක්ක බැඳිච්ච මෙන්න මේ භාෂා ව්‍යවහාරය ඒ අවස්ථාවට හැබැයි සීමා වෙනවා. එතනින් එහාට ඒගොල්ලෝ මේ වෘත්තිය යොදන වචන අනිත් තැන් වල කියන්නේ නැහැ. සමහරට ගෙදර ඇවිල්ලා කියන්න පුළුවන් එයාගේ වෘත්තිය ගැන කතා කරනකොට. එහෙම නැතුව අනිත් තැන් වල මේ වචන මේ විදිහට යොදන්නේ නැහැ. ඒකින්ද මේවා හඳුන්වනවා පරිමිත ව්‍යවහාර කියලා මේවා හඳුන්වනවා. ඒතර දීවර භාෂාව, කමත් භාෂාව, පතල් භාෂාව වගේ මේ වගේ පරිමිත ව්‍යවහාර තියෙනවා. ඒ වගේ අපි ඉගෙනගෙන තිනවා ගොඩක් වෙලාවට කමත් භාෂාවේ වචන පතල් කර්මාන්තේ වචන ඉගෙනගෙන තිනවා. ඔගොල්ලෝ ශිෂ්‍යත්වයට එහෙම මතක ඇති පහේදී ওই විවිධ භාෂාව
පරිමිත භාෂාවන් ඒ කියන්නේ කර්මාන්තවල භාෂාවන් ඉගෙන ගත්ත පාඩම් කරලත් ඇති. ඉතින් අපි මේ ඉගෙන ගන්න මේ පාඩමේදී මේ දීවර භාෂාවත් එක්ක හමු වන යෙදුම් කීපයක්. දීවර භාෂාවේ හමු වන යෙදුම් ඔක්කොම නෙවෙයි ටිකක් මේ. ඉතින් මේ පාඩමේදී මේ ඔරුක්මාන් කුලමේ චන්දන හිමියන්ගේ ඔරුක්මාන් කුලම කියන්නේ නැගිනිත් පළාතේ ගමක්. හාමුදුරන්ගේ ගමත් එක්ක නැත්නම් ඒ ප්‍රදේශයත් එක්කත් මේ වචන සම්බන්ධ ඇති. දීවර කර්මාන්තයට හුරු ගමක් වෙන්නේ නැති ළඟපාත. ඉතින් ඔරුක්මාන් කුලමේ චන්දන හාමුදුරුවෝ වෙරළ කියලා පොතක් ලියනවා. ඒ නම මතක තියාගන්න වෙනවා හාමුදුරන්ගේ නමත් ඔරුක්මාන් කුලමේ චන්දන හිමි. ගමේ නමනේ හාමුදුරු කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මුල නමට එන්නේ. තමන්ගේ නමට ඉදිරියෙන් ගමේ නම භාවිතා කරන්නේ. ඉතින් ඔරුක්මාන් කුලමේ චන්දන හාමුදුරුවෝ ලියපු වෙරළ කියන පොත ඇසුරෙන් අපිට මේ පාඩම සකස් කරලා තිනවා මුළු පොතම නෙවෙයි. පොතෙන් උපුටාගත්ත කොටස් ටිකක් තමයි පාඩමට තියෙන්නේ. ඔතකොට දීවර ගීතයක් තියෙනවා වාරුව කියලයි අම්බාව කියලයි ගීත දෙකක් තියෙනවා. ඉතින් ලස්සන දීවර ගීත තියෙනවා ඇත්තටම අපි අහලා රස විඳලා නැති ඒවා තියෙනවා රස විඳපු ඒවා තියෙනවා නේද? අමස මේ අපේ අමස මට ටිකක් කියලා දුන්නා. ඇත්තද දීවර ගීත. අර ලස්සන දීවර ගීතයක් තියෙනවා අර ඔයගොල්ලෝ ඉස්කෝලවලත් ඉගෙනගෙන ඇති. මොකද්ද පුතේ අර වැඩියෙන් දැන් අර බාති සන්තුෂ්ලත් ඒ ගීතේ කියන්නේ දැන් කාලෙකට ඉස්සරලා කියලා තියෙන මතක නෑනේ වචන ටික. මරියාවට නේද සර්? අන්න මරියාවට අනිත් වචන ටික මොනවාද? හොයියා හොයියා නේ. අපි බලමුද ගීතය අහන්න පුළුවන්ද කියලා. හොයියා හොයියා. ඒක ආතිලස් අන්න. අපි බලමු චුට්ටක් ඒක අපිට බලන්න පුළුවන් වුණොත් අපි බලමු ගීතය. දැන් ගීත තියෙන්නේ බලන්නනේ ඇත්තට අහන්න නෙවෙයිනේ නේ. අහන්න බලමු අපි ගීතය. ඒක ඒගොල්ලෝ ලස්සන අලුත් මියුසික් එක්ක ලස්සනට කියලා තිනවා අහන්න ආස හිතෙන විදිහට දීවර ගීත සාමාන්‍යයෙන් එහෙම ජනප්‍රිය නෑ. ඕක මම හිතන්නේ සංගීතයට එහෙම සංගීතය ඉගෙන ගන්න අයට ඇති නේද පුතේ? ඕගොල්ලෝ පන්ති තියනවද දන්නේ නෑ. ඕ නැටුම් ඕ සංගීත විෂයට ওই ගීතේ මම දැක්කා ඉගෙන ගන්නක් තියෙනවා. පුතේ සංගීතයටද? ඔස්ස සංගීතයට තියෙනවා. පෙර දීවර තියෙනවානේ. දීවර ගීත කියලා ඒක තමයි මම දැක්කා. ඒකේ වචන මුල මේස අහලා තියෙනවද මේ සන්තානම් පල්ලියන්නේ කියලා එක? කවුද කියන්නේ පුතේ මම නම් අහලා නැහැ. හොයියා සොම්බයි මෙතින් බාති සන්තුෂ්. බලමු අපිට රස විඳ ගන්න පුළුවන් වුණොත් නේද? ඉතින් ඒකෙත් තියෙන දීවර ගීතවල තියෙන වචන ටික තමයි ඒක පැරණි ගීතයක් පුතේ මේ බාතිය සන්තුෂ්ටයි ගීතයක් නෙවෙයි ඒගොල්ලෝ පැරණි ගීතයක් නව සංගීතයෙන් ඒගොල්ලෝ ටිකක් වෙනස් කරලා ගායනා කරනවා අපි බලමු රස විඳින්න නේ අපිට මේ ගීත හොයාගන්න බැරි වුණත් අඩු ගානේ දීවර ගීතයක් අපි රස විඳ වෙනවා ඉතින් වෙලා යනවා ඩවුන්ලෝඩ් වෙන්න නේද ස්ටුඩියෝ ලයිව් සුකර දෙරණ මොකද ඩෙල් ස්ටුඩියෝ එකට ලස්සනට කරලා තිබ්බා ඒකද දන්නේ නැහැ බලන්න හරි පුතාලා අපි එතකොට ගීතේ රස විඳ ගීත ටිකක් දිගට තිබ්බා නේද? කමන්නේ අපි එකෙන් මේ දීවර ගීතේ රස විඳින්න තමයි අපි උත්සාහ කළේ.
ඒකම ඉතින් අර වාති සංසුෂ්ඨගේ හොඳ කොන්සෙප්ට් එක විදිහට ඒක තිබ්බේ. ඒකත් අපි රස වින්දා. උතලට ඇහෙනව නේද මාව? එහෙනම් ඒක තමයි. සින්දුව ටිකක් දිග වැඩි නම් තමයි නේද? ඒ වුණාට ඉතින් ඒක මගදී නවත්තන්න හිතෙන්නේ නැහැ බලන් යද්දිනේ. ඊට කලින් දැකලා තිබ්බද ඒක? බලලා ඇති නේද? ඔක ඒ වගේම අර ඩෙල් ස්ටුඩියෝ කියලා එකේ අර ලස්සනට කරලා තිබ්බා. ඒකෙත් බාති සන්තෝෂ්ලා ආපු වෙලාවේ. ඔව් ඩෙල් ස්ටුඩියෝ කොම්පියුටර් කරනවා. මේක ඒගොල්ලන්ගේ අර BNS ලගේ ෂෝ එකේ අර නෙළුම් පොකුණ ඉස්සරහා කරපු ෂෝ එකේ ලයිව් රෙකෝඩින් එකක් මේක. මේකටත් වඩා මියුසික් හොඳයි අර ඩෙල් ස්ටුඩියෝ කරපු එකේ. මොකද ඒක ස්ටුඩියෝ එකක කරපු එකක්නේ. ඉතින් කොහොම හරි මේ දීවර ගීතයක් මෙතන ෂෝ එකේදී තින් දීවර ගීතයට වඩා තව දේවල් ගොඩක් එකතු වෙලා තිබ්බා. ඉතින් එහෙමනේ එන්ටර්ටේන්මන්ට් කියන්නේ නේ ඒව ලස්සන තියෙන්නේ පෙ. හරි. ඉතින් ඔයගොල්ලෝ රසවින්ද කියලා මම හිතනවා. ඉතින් අපිට ඒකේ වචන ටිකයි වඩා වැදගත් වෙන්නේ මේ දීවර වචන එතන තියෙන්නේ දීවර භාෂාව දීවර කර්මාන්තයත් එක්ක භාවිතා වන වචන මරියාව ගැන කියන වචන තිබ්බා නේද? ඒ කර්මාන්තයත් එක්ක ඒගොල්ලන්ගේ පැවැත්ම ගැන කියන පැරණි ගීතයක් ඕක. සංගීතයට ඔයගොල්ලෝ මේ සංගීත කරන අය පෙරදිග සංගීතයට දීවර ගීත කියලා ඉගෙන ගන්නවා නේ. එතකොට ওই ගීත ඉගෙන ගෙනත් තියෙනවා. හරි. අපි යමු දැන් පෙළ පොතේ මෙන්න මේ තියෙන කොටසට අපිට එතන ඒ අපි අහපු ගීතේ නෙවෙයි තියෙන්නේ වාරුව කියලා ගීතයක් සහ අම්බාව කියලා ගීතයක් තියෙන්නේ. ඔය ඕඩි හෙලෙයි හෙලෙයියා ඕඩි හෙලෙයි හෙලෙයියා කියලා ඔකෙත් අපිට ගීතේ අහන්න ගීතයක් ඔයගොල්ලෝ අහලා තියෙනවද පුතේ? ඒකට ගීතයක් එහෙම නෑනේ. හරි. ඒකේ තියෙන වචන ටිකයි අපි උතර ගීතයක් අපි පස්සේ අහමු. මේ මහන්න තිබ්බත් දැන් ගීත ආයෙ අහන්න නැතුව අපි පාඩමට යමු. ඕඩි හෙලෙයි හෙලෙයියා ඕඩි හෙලෙයි හෙලෙයියා කියන එක තමයි දිගටම පහලට යන්නේ. වාරුව කියන්නේ මේක මේ අර දැල් අදිනකොට සාමාන්‍යයෙන් ඕඩි හෙලෙයි කියලා තමයි දැල අදින්නේ. මූදේ ඉඳන් දැල ගොඩට අදිනකොට ආපතේ මේක ඔව් සර් ඔක් කියවට කවන්න නැද්ද? ඔව් කියන්න පුළුවන් නම් කියමු. ගැටලුවක් නැහැ. කවුරු හරි දන්නවද මේක තාලෙ මේක කියන්න? සර් මම කියන්න සර්. කියන්න බලන්න. ඕඩි හෙලෙයි වදියත් කරගන්න දැල් මන්ද අරගන්න ඕඩි හෙලෙයි හෙලෙයියා මෙහෙ ඇත පඤ්ඤාලු ගොඩ ඇත පඤ්ඤාලු ඕඩි හෙලෙයියා ඕඩි හෙලෙයියා මඩිය තදයියාලු බරටම ඇති මාලු ඕඩි හෙලෙයියා ඕඩි හෙලෙයියා දැල මැද නැත පාලු ගොඩ ඇත පඤ්ඤාලු. ඔය තියෙන ලස්සනට රෙහන් දන්නවා ඒකේ තාලේ නේ. රෙහන් නේද කිව්වේ අපිට? ඔව් ඔව්. ගොඩක් හොඳයි අන්න ඒක කියන්නේ අන්නේ තාලෙට. මට නම් ඇත්තටම කවි සින්දු කියන්න බෑ බොරු කියන්න ඕනේ නෑනේ තාලෙට කියන්න දන්නේ නැහැ ඇත්තටම. මම චිත්‍ර ඉගෙන ගත්තේ සංගීතය ඉගෙනගෙන නෑ පුතේ තාලෙට කියන්නම බෑ ඇත්තටම. බොරු කියන්න ඕනේ නෑ. ඉතින් ඔය ලස්සනට කිව්වේ රෙහන්. හරි. අපි බලමු එහෙනම් එතනින් එහාට අපි කියවන්න දෙමු නේ. එතකොට ඊළඟට හිටියේ කවුද අපිට අමන්දි කිව්වා. එහෙනම් මුලට යමු අපි මෙනුක ආවද ආයි ක්ලාස් එකට? මෙනුක ඔය ආවද? නෑ මම හිතන්නේ නේ. පස්සේ පුළුවන් වුණොත් එනවා කිව්වා දැනට නෑ. හරි. එහෙනම් මෙනුකට පස්සේ රෙහන් දැන් අපිට ගීත කියපු ඉඳ අපි හේෂාන්ට කියන්න දෙමු. මේ ඡේදය ළඟ ඕඩි හෙලෙයියා කියන එකේ ඡේදය හේෂාන් කියමුද? හේෂාන් ඔයාගේ මයික් එක වැඩද දන්නේ නැහැ නේ. කියන්න පුතේ. ඕඩි හෙලෙයියා කියමින් වෙරළේ දීවරයෝ වෙරළේ සිට දැල් අදිති. ඔවුන් දැල් අදින විට ගායනා කරන කවි අම්බාවන් වේ.
දීවරයාට දැල ජාලය වෙයි. දැල් නදින්නෝ ජාලියෝ හෙවත් අම්බාවෝ වෙති. දීවරයාට මුහුදු ගොස් ජලය හරි. ඒෂාන් බලමු අපේ ටික හොඳයි. අපිට පොඩ්ඩයි තියෙන්නේ ගොඩක් විස්තර නෑ පොඩ්ඩ කියවලා. අර ඕඩි හෙලෙයියා කියන්නේ දීවරයෝ මේ වෙරළේ ඉඳන් දැල අදිනකොට අර මූදු යනකොට නෙවෙයි මූදු ගිහිල්ලා දැල එලලා බෝට්ටුව ආවට පස්සේ දැල ගොඩට අදිනවා මාළුත් එක්ක අන්න උතකොට කියන සාමාන්‍යයෙන් ගීත කිව්වේ නැතත් ඕඩි හෙලෙයියා නම් කියනවම තමයි. ඒක වාරුව කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ දැල් අඳිනකොට කියන ගායනයන් තමයි මේ අම්බාව කියලා කියන්නේ. අම්බාවන් කියලා කියනවා මෙහෙම කියන ගායනයන්. ඉතින් දීවරයට දැලට කියන්නේ ඒගොල්ලෝ ජාලය කියලා. මේ දැලට කියනවා ජාලය කියලා. ඉතින් එතකොට දැල් අදින අයට කියනවා ජාලියෝ කියලා. දැල් අදින අය ජාලියෝ කියලා හඳුන්වන්නේ. නැත්තම් අම්බාවෝ කියලාත් කියනවා දැල් අදින කට්ටියට. දැල් අදින අය ජාලියෝ නැත්තම් අම්බාවෝ කියලා හඳුන්වනවා. කොහොමද දීවරයාට දැල ජාලය කියලා තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ. අන්න මතක තියාගන්න ඕන වචනකුත් ඒ ඡේදය අපිට තියෙනවා. දැල් අදිනකොට ගායනා කරන කවි වලට කියනවා අම්බාවන් කියලා. එතකොට අර ඒකෙදි වාරුව කියන්නේ අර ඕඩි හෙලේ කියන එකම විදිහට කියන එක. දැලට ජාලය කියනවා. දැල් අදින අය ජාලියෝ හෙවත් අම්බාවෝ කියලා හඳුන්වනවා. හරි. එහෙනම් ඊළඟ ඡේදය අපි මිහින්නට කියන්න කියමු දීවරයාට දීවරයාට මුහුදු ගොස් ජාලය එලීමට උපකාර වන්නේ ඔරුවයි. දීවරයා මුහුදු යෑමට උපකාර කරගන්නා මුහුදු යාත්‍රාව ඔරුව ලෙස හැඳින්වයි. ඔරුවේ ඉදිරිපස කොටස ඇණියයි පසුපස කොටස අවරයි. ඔරුවේ පසුපස හබල් දෙක අවල වේ. ඔරුවේ මැද දෙපසේ හබල් කස් අවල යැයි දීවරයෝ කියති. පාරම්පරික දීවර යාත්‍රා අතර ජවාදික යාත්‍රාව රුවල් ඔරුවයි. ඈත දියඹේ මසුන් පන්න කිරීමට රුවල් ඔරුව උපයෝගී කොට ගනු ලැබේ. හරි අපි බලමු මේ මිහින්න ලස්සට කියන ඡේදේ. දීවරයට මේ මුහුදු ගිහිල්ලා ජාලේ එලන්නේ කියන්නේ දැල එලන්න උපකාර වන්නේ ඔරුවනේ. ඔරුවෙන්නේ ගිහිල්ලා දැල එලන්නේ. ඉතින් මෙන්න මේ මුහුදු යන උපකාර වන යාත්‍රාව ඔරුව කියලා හඳුන්වනවා. මේ අර ලීයෙන් කරපු ඒ කියන්නේ ලොකු ගහක කොටයක් කාරලා තමයි සාමාන්‍යයෙන් ඉස්සර අපි දකින්න ඔය ඔරුව හදාගන්නේ. දැන් නම් යාන්ත්‍රික අර මොනවාද ෆයිබර් බෝට්ටු තමයි දැන් නම් වැඩිපුර තියෙන්නේ. හැබැයි ඉස්සර ඔන්න ඔය ඔරුවෙන් දැන් මේ අපේ පින්තූරේ තියෙන පුතේ ලී ඔරු කඳක් දිරාලා කියලා එහෙම ගීතයක් තියෙන්නේ නේද? මේ ඔය දීවර ගීත ගොඩක් ලස්සන ඒවා තියෙනවා. මෙන්න මේ ඔරු කඳ මේක ගහක කඳක් ලොකු කඳක් කාරලා තමයි මේ ඔරුව ඉස්සර සකස් කරගත්තේ. අද වෙනකොට තමයි මේවා ෆයිබර් ඔරු බෝට්ටු වලටපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ඔරුව මේ එදා පැරණි දීවර කර්මාන්තේ තිබ්බ ඔරුව තමයි මේ එකේ ඉදිරිපස කොටස ඇණිය කියනවා. පසුපස කොටස අවර කියලා කියනවා. ඉතින් ඔරුවේ පසුපස හබල් දෙක අවල කියලා කියනවා. මේ හබල් ගහනවානේ පුතේ මේ හබල් දැන් මේක නම් හබල පෙන්වන්නේ. හැබැයි හබල් ගහලා තමයි ඔරුව ඉස්සර පැදගෙන යන්නේ. මේ යාන්ත්‍රික බෝට්ටු නෙවෙයි පුතේ. එදා තිබ්බ හබල් ගහලා යන ඔරුව. එතකොට ඔරුවේ මැද දෙපසේ හබල් කස් අවල කියලා දීවරයෝ හඳුන්වනවා. මැද තියෙන හබල් වලට කස් අවල කියලා කියනවා. ඉතින් මේ පාරම්පරික දීවර යාත්‍රාවලයි මේවා තියෙන්නේ. ඉතින් ඒ වලින් ජවාදික යාත්‍රාව කියන්නේ වේගයෙන් යන්න පුළුවන් ශක්තිමත් ලොකු ඒවා රුවල් ඔරු. මේ අපිට චිත්‍ර පෙන්වන්නේ රුවල් ඔරුවක් ඇත්තටම. මේ රුවල් ගැට ගහලා තියෙන්නේ. ඒක සුළඟේ ආධාරයෙන් තමයි මේ ඔරු දියඹට යන්නේ. එතකොට ඈත දියඹි මසුන් පන්න කරනවා. මාළු අල්ලන්න යනවට කියනවා මසුන් පන්න කරනවා කියලා. මේ රුවල් ඔරු උපයෝගී කරගෙන තමයි ඒගොල්ලෝ ඈත දියඹට මහ මූදට යන්නේ. අර හබල් ගහන ඒවා ඉච්චර ඈතට යන්න බෑ. ඈත දියඹට යන්න මේ ගොඩක් වෙලාවට භාවිතා කළේ ඒගොල්ලෝ රුවල් ඔරු. හරි. ඊළඟ ඡේදය එතකොට මිනුලිනේ ඉන්නේ අපේ රෙජිස්ට්‍රි. මිනුලි කියන්න බලන්න පුතේ සුළඟ නැමැති
සුළඟ නැමැති අකීකරු බලවේගය මෙල්ල කොට ගැනීමේ අගනා තාක්ෂණයක් මසුන් මරන්නා සතු වන බව හෙළිවන්නේ රුවල් ඔරුවලනි. රුවල් ඔරු සුළම් බලයෙන් ගමන් කරයි. දියඹේදී සුළම් මගින් යෑමට උපකාර වන්නේ රුවලයි. රුවල් එසවීම රුවල උඩුදීම වේ. පෙරක් නොපෙනෙන ගැඹුරු දියෙහි ඔරුව නවතර කරන්නේ නැංගුරුම් ලෑමෙනි. නැංගුරුම් ලෑමට අතීතයේ භාවිතා කොට ඇත්තේ විශාල ගලකි. ගල ලණුවලින් ගැට ගසා ගැඹුරු දියට දමනු ලබයි. දීවරයා එයට ගල් බානවා හෝ ගල් කඩනවා යයි කියයි. අපි බලමු ඒ කොටස. දැන් මේ දීවර කර්මාන්තයේදී ගොඩක් මේ සුළඟත් එක්ක මේගොල්ලන්ට තියෙනවා සටනක්. ඒ කියන්නේ සුළඟ ඕන මේ ඔරු දියඹට පදින්න, ඒ වගේම නැවත ගොඩට එන්න. ඉතින් ඒකට ඒ වගේම තමයි ඒගොල්ලන්ට කුණාටුවක් වගේ අවස්ථාවකදී සුළඟම තමයි ඒගොල්ලන්ට කරදරයට හිටින්නෙත්, නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිත බිලිගන්න ඔරු පෙරලන්නෙත් සුළඟම තමයි. ඉතින් සුළඟත් එක්ක ලොකු සටනක් ඒගොල්ලන්ට ඒ වෙලාවේ තිබ්බා. සුළඟත් එක්කම යන කර්මාන්තයක් මේ දීවර කර්මාන්ත දෙකම ඕන. ඉතින් රුවල් ඔසවන්න මේ රුවල රුවල කියන එක අපි දැක්ක මේ චිත්‍රෙත් තියෙන පුතේ රුවල් ඔරුවේ තියෙන මේ රෙදි මෙන්න මේ හුලං බදන කොටස රෙද්දෙන් කරලා තියෙන මේ රුවල ඔසවන්න මට කියනවා රුවල උඩු දීම කියලා. කියන්නේ රුවල උඩට ඔසවනවා. ඉතින් ඒ වගේම මේ මුහුදේදී ඔරුව නතර කරගන්න ඒගොල්ලෝ නැංගුරම් ලාන්න එනවා. එතකොට නැංගුරමක් කිව්වට ඒ කාලේ ලොකු ගලක් තමයි ඒගොල්ලෝ ඒකට භාවිතා කළේ. ලොකු ගලක් ලණුවක ගැට ගහලා ගැඹුරු දියට දානවා. දීන් තමයි ඔරුව එතන නවත්ත ගන්න. ආයේ ඒක උඩට ගත්තාම නැවත ඔරුව පැදගෙන යනවා. ඒකට දීවර කර්මාන්තයේදී ගල් බානවා නැත්තම් ගල් කඩනවා කියලා නම් කරනවා. මේ නැංගුරම් ලාන්න ගල දියඹට දාන එක. හරි. එතකොට ඒ අපිට මිනුලිනේ කියෙන්නේ නේද? ඊළඟට ඖෂධ ඉන්නවා. ඖෂධ ඊළඟ ඡේද කියවමුද පුතේ දින ගණනක්? සර්. කියවනවා. කියවන්න ඖෂධ. දින ගණනක් ඈත දියඹේ ගත කරන දීවර වෘශ්චිකයාට බලපෑමක් ඇති කරන්නේ කාලගුණයයි. වර්ෂාව සුළඟ ඔහුගේ ජීවිතයට අනතුරක් ගෙන දෙන්නට හේතු වේ. එබැවින් දීවර ගැමියා මුහුද යෑමේදී යතුව කෙරෙහි සැලකිලිමත් වෙයි. යතුව යනු කාලගුණයයි. මුහුදු රළ මාරියාවයි. සාගරය ඡන්ද ස්වරූපයෙන් චාරකන් කාලය එළඹෙයි. චාරකන් කාලයන මාරියාව රළු වෙයි. මුහුද යන්නෝ වාරකන් කාලයට මුහුද ගමන් අත්හරිති. එබැවින් දීවර සමාජිකයාට එම කාලය ආර්ථික වශයෙන් අවාසි කාලයකි. දීවරයාගේ සුබ කාලය හරවයි. මුහුදේ මාරියාව ඡන්ද නොවන කාලය හරාව කාලයයි. හරාව කාලයටම වලාල කාලය යයි දීවරයා වහරයි. හරි පුතේ ඖෂධ අපි බලමු මේ කියවපු ටික. දැන් අපි බලමු මේ ඡේදේ දින ගණනක් ඈත දියඹේ ගත කරන දීවර වෘත්තිකයාට බලපෑමක් ඇති කරන්නේ මේ කාලගුණේ. දීවර වෘත්තිකයා කියන්නේ රැකියාවක නියුක්ත කෙනා පුතා. වෘත්තිය කියන්නේ රැකියාවනේ. රැකියාවේ නියුක්තිකයා අපි වෘත්තිකයා කියලා හඳුන්වනවා. ඉතින් දවස් ගාණක් දියඹේ ගත කරනවා මේ දීවරයෝ. සමහර වෙලාවට මේ බහුදින දීවර යාත්‍රා කියලා හඳුන්වන්නේ දින ගණනාවක් තිස්සේ සමහරට මාසයක් විතරම ඒගොල්ලෝ මුහුද ගත කරලා තමයි අස්වැන්න අරගෙන එන්නේ. හරි. මට විනාඩියක් දෙන්න පුතේ. මේ කෝල් එකක් සමාප්ත කරලා ඉන්න.
සොරි පුතාලා පොඩි හදිස්සි කෝල් එකක් ආන්සර් කළේ. දැන් අපි බලමු මේ කියපු ඡේදේ. ඉතින් මේ ඒගොල්ලන්ට මේ කාලගුණයත් එක්ක සුළඟ ජීවිතයට ගොඩක් අනුතුරු ගෙන දෙනවා. ඉතින් මෙන්න මේ මුහුදු යනකොට ඒගොල්ලෝ ඉයත්තුව කෙරෙහි සැලකිලිමත් වෙනවා. කියන්නේ ඉයත්තුව කියන්නේ කාලගුණය. දැන් පහුගිය දවස්වල එහෙම දීවරයන්ට මුහුදු යන්න එපා කිව්ව කාලගුණය ගොඩක් නරක තත්ත්වයට ඇවිල්ලා ඒ කියන්නේ කුණාටු ස්වභාවයක් තිබ්බා. ඒකින්ද යන්න එපා කියලා. ඊට පස්සේ මේ දවස්වල නම් අර නැවක් ගිනි අරගෙන මේ ප්‍රශ්නෙත් එක්ක දීවර කර්මාන්තේ කඩා වැටලා තියෙන්නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඉතින් මේ කියන්නේ මේ කාලගුණයට අපි ඒගොල්ලෝ කියනවා ඉයත්තුව කියලා. එතකොට මේ මුහුදු රළ මේ මහා උඩට රැන මහා මුහුදු රළට කියන්නේ මාර්යාව කියලා. ඉතින් මේ මුහුදේ ඡණ්ඩ ස්වරූපය මේ නැත්තම් ගොඩක් ඉහළට මුහුදු රළ විහිදෙන නැත්තම් වේගයෙන් මුහුදු රළ ගසාගෙන යන ස්වරූපයට කියනවා වාරකන් කාලය කියලා. කියන්නේ සුළඟ වැඩි කාලෙට මුහුදු රළ උස් වෙනවා වැඩි මුහුදු කාදනයක් වෙනවා. ඒක ඔන්න ඔය වාරකන් කාලේ මුහුදු යන එක ඇත්තටම දීවරයන්ට අනතුරු සාගතයි. ඉතින් මුහුද රළු වෙනවා ඒ කාලෙට. හරි සැර මුහුදු රැලක් තියෙන්නේ. ඉතින් මුහුදු යන එක ගොඩක් වෙලාවට අතාරිනවා වාරකන් කාලේ. ඒ කාලේට මේ දීවරයන්ගේ ආර්ථිකය ගොඩක් පහත වැටෙනවා. ඒගොල්ලන්ට රැකියාව කරගන්න විදිහක් නැහැ. මුදල් ලැබෙන්නේ නැහැ. එතකොට ආර්ථික වශයෙන් මේගොල්ලෝ ගොඩක් දුර්වල වෙන කාලයක් වාරකන් කාලේ. හැබැයි ඉතින් දීවරයාගේ සුබ කාලේ හඳුන්වනවා හරාව කියලා. ඒ කියන්නේ මාර්යාව ඡණ්ඩ නැහැ. සැඩ සුළං හමන්නේ නැහැ. හිමිහිට සුළං හමන්නේ. මුහුද රළු නැහැ. ඒ කාලෙට
හඳුන්වන්නේ වලාල කාලය කියලා තමයි දීවරයෝ හඳුන්වන්නේ. ඒක හරාව ඒකට වලාල කියලාත් කියනවා. මුහුද ඡණ්ඩ ස්වරූපයක් නැතුව තියෙන කාලෙට. හරි. අපි ඒ ටික තමයි කිව්වේ. එතකොට ඊළඟට බිෂාන් පුතා කියන්නේ ඊළඟ ඡේදෙ මුහුද නැමැති කෙතෙහි මුහුද නැමැති කෙතෙහි අස්වැන්න නෙලන දීවරයා වැස්ස වහිනවා නොකියයි. ගගුලාව කරුණා කරනවා යනුවෙන් වහරයි. එමෙන්ම වර්ෂාවට කොඩය යයි කියනු ලබයි. වර්ෂාව සමග අහස ගෙරවීම හයිය වේ. ගොඩබිම කරා ඇදී යන මුහුදු රළව සැඩ බව ඊරුව සැරවීමයි. ඔව් අපි බලමු මේ ටික බිෂාන් කියපු මුහුද කෙතක් කියලා මෙතන හඳුන්වනවා. කෙතක් නම් කුඹුරක අස්වැන්න නෙලනවනේ. ඒ වගේ තමයි මේ දීවරයා ගිහිල්ලා මත්ස්‍ය අස්වැන්න නෙලාගන්නේ මෙන්න මේ මුහුදෙන්. එතකොට මුහුදේදී වහිනවා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ගඟුලාව කරුණා කරනවා කියලා. කියන්නේ ගෞරවයෙන් මේ කියන්නේ වැස්සේ ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට බාධාවක් තමයි දීවර කර්මාන්තයට. නැට ඒකට බනින්නේ ඒක ගඟුලාව කරුණා කරනවා කියලා ගෞරවයෙන් කියන්නේ. ඒ වගේම වර්ෂාවට ඒගොල්ලෝ කෝඩේ කියලා හඳුන්වනවා. මේ වර්ෂාවත් එක්ක අහස ගොරවනවා. එතකොට හයිය කියලා කියනවා. මේ දීවර කර්මාන්තයේදී මේවා ලොකු බාධක ඒගොල්ලන්ට කවුරුත් නැහැ පිළිසරණකට මුහුදේදී ගොරවනවා විදුලි කොටනවා මහ වැස්සේ මේ ඊටාම දුක්ඛිත විදියට කරන රස්සාවක්. ඉතින් ඒවට වචන භාවිතා කරනවා ඒ විදියට කෝඩය කියනවා වර්ෂාවට අහස ගොරවනවට හයිය කියලා කියනවා. වෙරළට රළු බවට කියනවා මේ මුහුදු රළු වෙලා සැඩ බවට පෙන්නවා. ඊරුවා සැරවීම කියලා කියනවා මුහුදු රළු වීම ඊරුවා සැරවීම කියලා භාවිතා කරනවා. අපිට ওই වචන නම් මතක තියාගන්න වෙනවා පුතේ. හරි. ඊළඟට ඒ බිෂාන් කිව්වේ පවන්ට තමයි ඊළඟ ඡේදෙ තියෙන්නේ. පවන් කියපලා. සත් සමුද්‍ර පිළිබඳ ජීවන අත්දැකීම් බහුලව ඇත්තේ මුහුදට යන්නාටය. දියඹ සරසන්නා සාගරයේ මුහුදු 7ක් දකි. වෙරළේ සිට සැතපුම් භාගයක් පමණ විහිදී යන මුහුද කහ මුහුදයි. කොළ මුහුද ලෙස දීවරයා දකින්නේ කහ මුහුදේ සිටින සැතපමක් පමණ දුරට විහිදී යන නොගැඹුරු මුහුදයි. කොළ මුහුදට පිටින් ඇති මුහුද නිල් මුහුදයි. සුළං ප්‍රභවය වන හේයින් මෙය නලමාලි මුහුද යනුවෙන් හැඳින්වෙයි. රතු මුහුද රත්බොල් දියාතා ලෙස වෙරළාසන්න කටවහරේ කියවේ. මුහුදු ජලතලය මතුපිට මුහුදු පැලෑටි වැවෙන්නේ මේ මුහුදු සීමාව තුල බැවින් රාත්‍රියේදී රතු පාටින් දිලිසේ. පැහැයෙන් කලා වර්ණයෙන් වූ බලයන් බහුලව ගැවසෙන දියඹ කළු පාට හේයින් ඒ මුහුද කළු මුහුද වේ. එහි ප්ලාවාංග බහුලවය. කිරි මුහුද හෙවත් සුදු මුහුදේ පන්න කිරීමට යන්නේ දක්ෂ දීවරයන්ය. තෝරු මෝරු ආදී දවල පැහැ වටිනා මත්ස්‍යයන් වසන්නේ කිරි මුහුදෙහිය. හෙවත් සුදු මුහුදෙහිය. සඳ එළිය වැටෙන විට කිරි පාටින් බබලන්නේ කිරි මුහුදයි. ඈත පිටිසර ගමියන් හෝගානා පොකුණ ලෙස හඳුන්වන්නේ රළ බිඳී හැපෙන අද්දර මුහුදු ප්‍රදේශයයි. අධික නිසලතාවයෙන් යුතු ගැඹුරු මුහුද ගොළු මුහුද වේ. හිම මිදෙන්නේ ගොළු මුහුදෙහි. සාගරය කලබන්නේ අන් කිසිවෙකු නොව දීවරයාය. මුහුදේ සුළං වේගය අඩුවන කාලය නවම් මාසය බව දීවරයා දනී. නවම් මාසයේදී මුහුදු රළ 9ක් මුහුදින් මතුවේ. දීවරයා නවම් මහේ නව වලල්ල දැක සතුටුවට පත්වෙයි. හරි අපි බලමු මේ පවන් කියපු ඡේදය. එයා ඡේද දෙකක් කිව්ව කමන්නේ. අපි බලමු ඒක විස්තර කරගමු. සත් සමුදුර ගැන
සත්සමුදුර ගැන ජීවන අත්දැකීම් බහුලව ඇත්තේ මුහුදු යන්නට. අන්න සත්සමුදුර කියලා වචනයක් භාවිතා කරනවා දීවරයෝ. මුහුදු 7ක් ගැන කියනවා. සත් කියන්නේ 7යිනේ. සත්සමුදුර කියලා චිත්‍රපටියකුත් ඇවිල්ලා තියෙනවා අපේ ලංකාවේ සිංහල චිත්‍රපටිවල පැරණි චිත්‍රපටියක්. ඔය දීවර කතන්දරයක් කියපු. ඉතින් දියඹ සරසන්නා සාගරයේ මුහුදු 7ක් දකි. දියඹ සරන්නා මුහුද යන කෙනා දීවරයා මුහුදු 7ක් දකිනවා මුහුදේ. ඉතින් එයා වෙරළේ ඉඳන් 70ක්ම භාගයක් විතර ඈතට වීදිලා යන මුහුද. ඒ මයික් එක පොඩ්ඩක් ඔෆ් කරන්න පවන්. වෙරළේ ඉඳන් 70ක්ම භාගයක් විතර විහිදිලා යන මුහුද එයා හඳුන්වන්නේ දීවරයෝ කහ මුහුද කියලා. ඊට පස්සේ කහ මුහුදේ ඉඳන් 70ක් විතර ඈතට විහිදිලා යන මුහුද ඒගොල්ලෝ කොළ මුහුද කියලා කියනවා. ඊට පස්සේ කොළ මුහුදට ඈතින් පේන මුහුද නිල් මුහුද කියලායි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් සුළං වැඩියෙන් තියෙන හින්දා සුළං විවිධ විදිහේ සුළං ප්‍රභවයන් තියෙන හින්දා නලමාලි මුහුද කියලාත් ඒගොල්ලෝ මේ නිල් මුහුදට කියනවා. එතකොට මේ රතු මුහුදට තව ඒගොල්ලෝ රත්බෝල් දියාත කියලාත් වෙරළාසන්නේ කටවහර කියනවා. රත්බෝල් දියාත කියලාත් හඳුන්වන්නේ රතු මුහුද කියන ප්‍රදේශය. ඉතින් මුහුදු තලයට මතු පිටින් මේ මුහුදු පැලෑටි වැවෙන හින්දා රාත්‍රියේදී මේ රතු පාටින් දිලිසෙනවා කියලා ඒගොල්ලෝ දකිනවා. මේ හඳ එළියට රතු පාටින් දිලිසෙන හින්දා තමයි අර මුහුදු පැලෑටි වැවිලා මේ ජලයට උඩින් එහෙම පැලෑටි පේන හින්දා රත් මුහුද කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේම පාටින් කාල වර්ණ කළු පාට වැඩි වශයෙන් පේන මුහුදට කියන්නේ කළු මුහුද කියලා. අන්න ඒකේ රැළ ගොඩක් බහුලව රැළ තියෙනවා. ප්ලොආංග බහුලයි කියන්නේ ඒකයි. හැබැයි කිරි මුහුද කියන්නේ සුදු මුහුදේ මෙන්න මේ සුදු පාටට ඒගොල්ලන්ට තනි සුදුම නෙවෙයි. මේ කියන්නේ හඳ එළියට පේන විදිහ වෙන්නේ නැති. දක්ෂ දීවරයෝ තමයි මේ කිරි මුහුදේ පන්න කරන්න නැත්තම් මාළු අල්ලන්න යනවා කියන්නේ. ඒක තමයි ගොඩක් ඔය තෝරු මෝරු වගේ සුදට හුරු මත්ස්‍යෝ කිරි මුහුදේ ඉන්නවා කියලා තමයි දීවරයෝ කියන්නේ. ඉතින් සඳ එළිය වැටුනාම කිරි පාටින් බබලන හින්දා කිරි මුහුද කියනවා. නැත්තම් තනි සුදු පාට නෙවෙයි. ඉතින් පිටිසර ගැමියෝ මේ හෝගාන පොකුණ කියලා හඳුන්වන්නේ මෙන්න මේ රළ බිඳෙන හැපෙන මුහුදු ප්‍රදේශය. හෝගානා පොකුණ කියලා චිත්‍රපටයකුත් ආයේ මතකයිනේ නේද? ඉස්සර කොහොමද මිනිස්සු මේ මුහුද දකින්න නැති අය ඔය රට මැදට වෙන්න ඉන්න අනුරාධපුර පොළොන්නරුවට වගේ ඒ වගේ රට මැද්දට වගේ වෙන්න ඉන්න අය මේ හෝගාන පොකුණ කියලා මුහුදට අදත් හඳුන්වනවා. ඒගොල්ලන්ට නිකන් මේක වැඩි දැකලා නැති අය වැඩි හෝගාන පොකුණ කියලාම කියනවා. ඒ වගේම මේ දීවරයෝ නම් හෝගාන පොකුණ කියලා කියන්නේ රළ බිඳින හැපෙන මුහුදු ප්‍රදේශයට. එතකොට නිහඬතාවයක් තියෙන ගැඹුරු මුහුද ගොළු මුහුද කියලා ඒ වගේම ඒගොල්ලෝ හඳුන්වනවා. මේ හිම මිදෙන්නේ අධික සීතලත් එක්ක හිම මිදෙන්නේ ගොළු මුහුද කියලායි කියන්නේ. ඉතින් අපේ ආසියාවේ දකුණු ආසියාවේ මුහුද නෙවෙයි ගොළු මුහුදට අයිති වෙන්නේ. අර බටහිර ප්‍රදේශයට අයිති ප්‍රදේශවල මුහුදට තමයි ගොළු මුහුද අයිති වෙනවා ඇත්තේ. ඉතින් අපේ මේ හරිය හිම මිදෙන්නේ නැහනේ. ඉතින් අවසානයේ කියනවා මේ සාගරය කලඹන්නේ වෙන නෙවෙයි කවුරුත් නෙවෙයි දීවරයා තමයි සාගරය කලඹලා මේ මත්ස්‍ය සම්පත අරගෙන එන්නේ. එතකොට මුහුදේ සුළං වේගයේ අඩු කාලෙට තමයි නවම් මාසය කියන්නේ පුතේ පෙබරවාරි මාසයේනේ. නවම් පෝය කියලා අපි හඳුන්වන්නේ පෙබරවාරි නේද? ඉතින් සුළං වේගයේ අඩු දීවර කර්මාන්තයට යහපත් කාලය මෙන්න මේ නවම් මාසයේ නැත්තම් පෙබරවාරි වගේ කාලේ මාර්තු වගේ වෙනකම්. ඉතින් නවම් මාසෙදී මුහුදු රළ 9ක් ගැන මුහුදුන් මතුවෙනවා කියලා දීවරයෝ විශ්වාස කරනවා. ඒගොල්ලෝ දීවරයෝ මේක නවම් මහේ නව වලල්ල කියලා හඳුන්වනවා. නවම් මහේ නව වලල්ල කියලායි දීවරයෝ මෙන්න මේක හඳුන්වන්නේ. ඒගොල්ලෝ සතුටු වෙනවා. දීවර කර්මාන්තය හොඳින් කරගන්න පුළුවන් කාලයක් නවම් මාසේ. රළ අඩුයි, රැල්ල අඩුයි, වැස්ස අඩුයි, ඒ වගේම සුළං අඩුයි.
ඒවත් එක්ක නවම්මහි නවවලල්ල දැකලා සතුටු වෙනවා. මුහුදේ ලස්සන ස්වරූපය දැකලා නැත්තම් දීවර කර්මාන්තේ කරගන්න ඒගොල්ලන්ට උචිත පරිසරයක් එකේ දකින්න හින්දා සතුටටපත් වෙන කාලයක් තමයි මේ නවම් මාසය. ඉතින් හොඳම කාලේ දීවරින්ගේ ඒ කාලේ. ඒතර ඒගොල්ලන්ට අමාරු කාලේ තමයි අර මුහුදු යන්න අමාරු කාලෙට අපි කියන්නේ මොනවා කියලාද පුතේ? වාරකන් කාලේ. මේ පුතේ අපිට පාඩමේ තියෙන විශේෂ වචන වාරකන් කාලේ කියන්නේ දැඩි සුළඟත් එක්ක මුහුද රළු වෙන කාලේ වාරකන් කාලේ. ඒ කාලේ මුහුද යන්න අමාරුයි. රළ වැඩි. දීවර සමාජිකයෝ එතකොට පුළුවන් තරම් බලන්නේ මුහුදු නොගින් ඉන්න කරගන්නම දෙයක් නැති ආර්ථික අපහසුව වැඩිම විලාවට වාරකන් කියලාත් බලන්නේ නැතුව ඒගොල්ලෝ සමහර වෙලාවට මුහුදු යනවා. අනතුරු බහුලයි, බෝට්ටු පෙරලෙනවා. ඉතින් දීවර කර්මාන්තය කියන්නේ ඊටාම පහසු කර්මාන්තයක් නෙවෙයි. ඔයගොල්ලෝ දැකලා ඇති රූපවාහිනී ප්‍රවෘත්ති වලට එම් පෙන්නනවා. මුහුදු ගිහිල්ලා නැවත ආපු නැති අය ගැන නැත්තම් ඒගොල්ලෝ ඈත දියෙඹට ගහගෙන ගිහිල්ලා සමහර වෙලාවට වෙනත් මුහුදු කලාපයන් වලට ඉන්දියන් මුහුදු කලාපයට හෝ වෙනත් මුහුදු කලාපයකට ගිහිල්ලා ඒ අය අත්අඩංගුවටපත් වෙලා දුක් විඳිනවා. ඒ වගේම ඒ කලාපවල අය අපේ පැත්තට ඇවිල්ලා මසුන් මරන්න ඇවිල්ලා අත්අඩංගුවටපත් වෙනවා. මේක ව්‍යාකූල තත්වයක් කොහොම වුණත්. හැබැයි කර්මාන්තය දුෂ්කරයි. අමාරුම රැකියා අතර ප්‍රධාන එකක් තමයි ඔය දීවර කර්මාන්තය. ඒගොල්ලෝ කාලේ මුහුද අතරමැද දේශපාලන තියෙනව නේද? ඔව් ඒක තමයි සීමා තියෙනවා. උනාර පුතේ හොයාගන්න බෑනේ සමහර වෙලාවට. තාක්ෂණය හොඳටම නැති අවස්ථා තියෙනවා. ඒගොල්ලන්ට දැනගන්න බෑ සමහර වෙලාවට. අනිත් එක කාලගුණේ දැඩි කුණාටු වලට අහුවෙලා ගහගෙන යන අවස්ථා තියෙනවා. එතකොට මුකුත් කරගන්න බෑ. ඉතින් එතකොට ඉන්දීය වෙරළා ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ගන්නවා අපේ අය. අපේ නාවික හමුදාවෙන් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්නවා. පස්සේ ඔය ඒගොල්ලෝ සිරකරුවෝ විදියට ඉන්නවා. පස්සේ රටවල් කතා වෙලා ඒව සිරකරුවෝ හුමාරු කරගන්නවා. ඉතින් ඒවට කල් යනවා. එකපාරටම නිදහස් වෙන්න බෑ. දැන් අපේ දීවරයෝ ඉන්දියානු මුහුදු කලාපෙදී ආවුනාම ඒගොල්ලන්ව ගිහින්ලා සිරගත කරනවා. ඒගොල්ලන්ගෙන් අහුවෙච්ච අය මෙහෙදී ඉන්නවා. ඉතින් දෙගොල්ලෝ අවසානයේ හුමාරු කර ගැනීමක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වෙන්නේ. එතකොට ඉතින් ටිකක් කල් යනවා. ඉතින් අර සමහරලාට ඒ රාජසන්තක වෙනවා අර නැව් ඒ බෝට්ටු වගේ දේවල්. ඒකට සමහරලාට ඒ බෝට්ටු ඒගොල්ලන්ට නැවත ලැබෙන්නේ නැහැ. ඒ වගේ ගොඩ ප්‍රශ්න තියෙනවා. දීවර කර්මාන්තේ. මෑත කාලේ නම් ගොඩක් මේ ඉන්දීය දීවරයෝ අපේ මුහුදු කලාපයට ඇවිල්ලා වැඩියෙන් දීවර කර්මාන්තේ දෙනවා කියලා තමයි ඔය පෞද්ගලික නාලිකාවල එහෙම පෙන්නනවා නිතරම. සිරස ප්‍රවෘත්ති වල එහෙම පෙන්වන්නේ එහෙම දේවල් ගිහිල්ලා එතකොට අපේ දීවරයෝ මැසිවිලි නගනවා අපේට කර්මාන්ත කරගන්න බෑ අපේ හොඳ අස්වැන්නේ ඒගොල්ලෝ අරන් යනවා කියලා. ඒවා ඉතින් රජයන් විසින් විසඳන්න ඕන ගැටලු ඒව පැත්තෙන් බැලුවා. ඒ පැත්තෙන් එහෙම ඒගොල්ලන්ට ගැටලු තියෙනවා. අනිත් පැත්තෙන් කාලගුණික ගැටලු මේ දවස්වල නම් අර නැවගිනිගත් එකේ හින්දා මිනිස්සු මාළු කෑමට ගන්න එකත් ගොඩක් වැළකීලා ඉන්නවා. ඒකේ රසායන ද්‍රව්‍ය අපේ මුහුදට එකතු වෙලා එතකොට මාළු මැරිච්ච මාළුයි මේ ගේන්නේ කියලා මතයක් තියෙනවා. මේ මාළු අල්ලලා නෙවෙයි මැරිලා ඉන්න අය කියලා සමහර පැතිවල මේ නිවේදන නිකුත් කරලා තියෙනවලු මාළු ගෙනාවට ගන්නත් එපා කියලා. ඔය වත්තල පැත්තේ එහෙම මාළු ගෙනා මේ පොලිසියෙන්ම ඇනවුන්ස් කරලා තියෙනවා මාළු ගෙනාවට ගන්න එපා කියලා සල්ලි වලට. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ට රසායන ද්‍රව්‍ය ඒ මාළුන්ට ශරීරගත වෙච්ච අය ඉන්නේ කියලා. ඉතින් මේ කාලේ තවත් ඒගොල්ලෝ මම දැක්ක පහුගිය දවස්වල ප්‍රවෘත්ති වලට ඒ දීවරයෝ මැසිවිලි නගනවා මේ මීගමු එහෙම කලකුවේ දීවරයෝ පහුගිය මාස සති දෙකක් විතර කාලගුණ හේතු හින්දා ඒගොල්ලන්ට කර්මාන්ත කරගන්න බැරි වුණා. මේ අර ලොකු කුණාටුවක් ඇවිල්ලානේ. ඔව් ඊට පස්සේ දැන් මේ දවස්වල අර නැවගි ගිනිබත් වීමෙන් මේ විස එකතු වෙලා ඒව කරගන්න බෑ කියලා. ඔබට කෑගේ ප්ලාස්ටික් තිබිලාලු සර් බලද්දි. ගොඩක් ප්ලාස්ටික්සුයි සර් තව මේ රසායනික ද්‍රව්‍ය එයාලගේ ඇඟවල වල තිබිලාලු සර් ටෙස්ට් කරලා. මාළුන්ගේද පුතේ? ඔව් සර්. ඔව් මාළුන්ට යන්න පුළුවන් පුතේ. මාළුන්ගේ කනල්ලස්සේම තියෙනවා ප්ලාස්ටික් කෑලි. ඒක තමයි. ඉතින් මාළු කෑමට ගන්න එක ගැන ප්‍රවේශම් වෙන්න ඕන මේ දවස්වල. ඉතින් අපි දන්නේ නැහැ නැවේ තිබ්බේ ගොඩාක් විස රසායනික ද්‍රව්‍ය තිබ්බා කියලා. ප්ලාස්ටික් විතරක් නෙවෙයි
ගොඩක් විස රසායනික ද්‍රව්‍ය තිබිලා ඒක කාන්දු හින්දා ඉන්දියාවෙන් සහ තව මැද පෙරදිග වරායකින් ප්‍රතික්ෂේප කරපු නැවක්නේ අපේ රටට ඇවිල්ලා තිබ්බේ. ඒක හින්දා ප්‍රශ්න ගොඩක් තියෙනවා. අවසානයේ ඒක ගිනි ගන්න හේතුවත් ඒ රසායන ද්‍රව්‍ය කාන්දු වීමක්නේ. ඉතින් අන්තිමට අපිට තමයි කොහෙ ගියත් කුණු ගොඩවල් ටික එන්නේ. ඒක හැටි. ඉතින් කොහොම හරි ඒක තමයි පාඩම අවබෝධය කොටස ඔයා කරන්න ඕන හෝම්වර්ක් වලට ලිඛිත අභ්‍යාස කරන්න පුළුවන්. අවබෝධය සහ ලිඛිත අභ්‍යාසය කරලා එවන්න පුතේ අපිට ඔයාට පුළුවන් WhatsApp group එකට එවන්න. පුතේ ඒකසේ ප්‍රායෝගික අභ්‍යාස වලට පස්සේ තව කොටසක් තියෙනවා. ලිඛිත අභ්‍යාස ප්‍රායෝගික අභ්‍යාසයේ උක්ත අනුක්ත ભેදේ මම ලබන සතියේ පාඩමක් විදියට කරනවා පුතේ අපිට ව්‍යාකරණ කොටසක් අනුව අපි ඒක කරමු උක්ත අනුක්ත ભેදේ ලබන සතියේ කරමු. පුතේ ලබන සතියේ ටෙස්ට් එකෙන් පස්සේ ලබන සතියේ තියෙන පළමු වාර විභාගය සමා වෙන්න මට ඒක අමතක වුණා. ලබන සතියේ ටෙස්ට් එක ඊට පස්සේ සතියේ මට මතක් කරන්න මේ පාඩමේ උක්ත අනුක්ත ભેදේ අපි කරන්න තියෙනවා කියලා. ඔයා අවබෝධයේ ලිඛිත අභ්‍යාසය කරලා මට එවන්න. හරි නේද පුතා? ඒකේ උතකට ගැටලුවක් නැහැ. ලබන සතියේ ටෙස්ට් එකට පාඩම් කරන්න පළවෙනි වාරයට අදාළ දේවල් ව්‍යාකරණ කොටස් ටික හොඳට බලා ගන්න. 6 7 8 ව්‍යාකරණ කොටස් උනත් බලාගත්තට කමක් නැහැ. ඒවා අපිට ව්‍යාකරණ වලින් එහෙම අහනවා භාෂාවෙන්. ඉතින් ඔන්න ඔය ටික තමයි විශේෂයෙන් අපිට තියෙන්නේ. රසවත් පාඩමක් ඒක නවම්මහේ නව වලල්ල කියන එක මේ දීවර කර්මාන්තයත් එක්ක. ඉතින් ඔයගලන්ට මොන හරි ඒකට සම්බන්ධ ඔය පොතේ තියෙන ගීතේ හරි මොන හරි හම්බුනොත් අපේ WhatsApp group එකට දාන්නකො. එතකොට අනිත් අයටත් ඒක රස විඳින්න පුළුවන්. කාට හරි මේ දීවර පුතේ කෑ ගහන්න එපා පවන්. දීවර කර්මාන්තේ අපේ පොතේ තිබ්බ ගීතේ හෝ වෙනත් ලස්සන ගීතයක් තිබ්බොත් අපේ group එකටත් දාන්න අපිට රස විඳින්න කට්ටියටම. ඉතින් එහෙම පාඩමට අදාළ දේවල් ෂෙයා කළාට කමක් නැහැ. තව මොනවද පුතාලට අහන්න තියෙනවද මේ පාඩම සම්බන්ධව හරි විභාගේ මෙහෙමයි පුතේ පවත්තන්නේ. මොකද ගිය අවුරුද්දේ ඒගොල්ලෝ 7 අන්තිම වාරේ පාඩම විභාගෙට හිටපු නැති අයත් ඉන්නවා. පස්සේ අපේ පන්තියට එකතු වෙච්ච අය. 7 නෙවෙයි 8 අන්තිමට හිටපු නැති අයත්. ඉතින් ඒ අය වෙනුවෙන් මම විශේෂයෙන් මතක් කරන්නේ අපි විභාගයේ පවත්වන්නේ පුතේ මේ ආකාරයෙන්. ඒ කියන්නේ මේක දැන් අපිට tuitionpanthi.lk වෙබ්සයිට් එකේම ඔන්ලයින් එක්සෑම් පවත්වන්න සැලැස්මක් හදලා තියෙනවා. මම ඒ විදිහටමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර පේපර් එක මේකටම තමයි දාන්නේ. WhatsApp group එකට නෙවෙයි පුතේ. මේකේ ඔයගලන්ට පේපර් එක ගන්න පුළුවන්. ඔන්ලයින් එක්සෑම් කියන එකෙන් පේපර් එක අරගෙන ඕගොල්ලන්ට එතකොට ෆොටෝස් අරගෙන ඒකටම අප්ලෝඩ් කරන්න පුළුවන් විදියක් ආවින්ද සර් දැන් කියලා තියෙනවා. එහෙනම් එතකොට මට එතකොට වෙනම WhatsApp වල යන්න ඕනේ නැහැ අරගෙන එහෙම ගන්න. එක්සෑම් එකේම කරලා මේකේ ඕගොල්ලන්ට පේපර් එක අප්ලෝඩ් කරන්නත් විදියක් සකස් කරලා තියෙන. ඒක මම එදා එක්සෑම් එක යන වෙලාවේ ඕගොල්ලන්ට කියන්නම් කොහොමද අප්ලෝඩ් කරන විදිය ෆොටෝස් ටික. ඒ නැත්තත් මම කොහොමත් ක්ලාස් ටියුට් කියන එකටත් එක් පේපර් එක කොකටත් දාන්නම් ක්ලාස් විභාගෙට විනාඩි 5කට විතර ඉස්සෙල්ලා ක්ලාස් ටියුට් කියන එකෙත් තියන්නම් එක්සෑම් එක ඒකෙන් ගන්න බැරිනොත් ඒ බැරි වුණොත් මම ඔයගොල්ලන්ගේ WhatsApp group එකට හරි පේපර් එක දාන්නම්. එතකොට හැබැයි ලියලා අපි පැය දෙක අවසන් වෙනකොට මම පේපර් එක ඔයගොල්ලන්ගෙන් අරගන්නවා කලින් වගේම. ඒ කියන්නේ මට ලීව් වෙන්න ඉස්සෙල්ලා පේපර් එක එවන්න ඕනේ අපේ මේ සයිට් එකට මොනවාද tuitionpanthi.lk එකේ හරි නැත්නම් WhatsApp group එකේ හරි මම ඒ වෙලාවට කියන්නම් මොකටද දෙවන්න ඕන කියලා. අපිට දැන් ෆැසිලිටි එක හදලා තිනවා මේකෙන්ම බලන්න. උතට ඒක ලේසි. මේකේ ඉඳන්ම මට පේපර්ස් බලලා ඕගොල්ලන්ට group එකට දාන්න. මේ විදිහට අලුතෙන් සංවිධානය කරලා තිනවා වෙබ්සයිට් එක අප්ග්‍රේඩ් කරලා තිනවා. ඒ විදිහට ඔන්ලයින් එක්සෑම් තියන්න අපි බලමු පුළුවන් තරම් ඒ විදිහටම කරන්න. අපි අර ගිය අවුරුද්දේ අන්තිම වාරේ විභාගෙ නම් කළේ අපි WhatsApp ගෙන්නගෙන කළේ. ඊට වඩා ඉතින් තාක්ෂණයේ අපේ දියුණු වෙලා වෙබ්සයිට් එක ඊට වඩා දියුණු වෙලා තියෙනවා නම් අපි මේ මට්ටමේ කරමු. මම ඒක කාවින්ද සර්ගෙන් අහලා කොහොමද වෙන්නේ කියන්න. කොහොමුණත් පේපර් එක ක්ලාස් ටියුට් එකෙන් හරි WhatsApp group එකෙන් හරි ඕන විදිහකට ගන්න මම සලස්සන්නම්. නැත්තම් මේකේ ඔන්ලයින් එක්සෑම් කියන විදිහට තියෙන විදිහෙන් හරි ඒක හොඳ විදිහකට දෙන්න. කොහොමත් විභාගෙට විනාඩි 5ක් වගේ තියෙද්දි ඔයගොල්ලෝ ලොග් වෙන්න. අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ඊට 5ට
විනාඩි 10ක් වගේ තියදී ලොග් වෙන්න. එතකොට වැඩි හොඳයි. 5ටම අපිට එක්සෑම් එක පටන් අරන් 7ට ඉවර කරන්න පුළුවන්. පුතාට අහන්න මොනවද තියනවද විභාග සම්බන්ධව හෝ වෙන මොනවා හරි අපේ හරි හෝම්වර්ක් මොනවා හරි තියෙනවා නම් නෑ සර්. හරි හෝම්වර්ක් කරලා මට එවන්න දවස් 3ක් වගේ ඇතුලේ. මොකද ලැබුණු සතිය ඔයගොල්ලෝ විභාගෙන් පස්සේ සතිය මට තනිකර ඔයගොල්ලෝ පේපර්ස් ටික බලන්න වෙලාව ඕනේ හින්දා හෝම්වර්ක් ඊට කලින් එවන්න. විභාගේ සතියේ හෝම්වර්ක් බලන්න වෙන එකක් නැහැ මට. ඔයගොල්ලෝ පේපර්ස් ටික බලන්න තියෙන හින්දා. එහෙනම් අදට අපි පන්තිය අවසන් කරමු. සුබ රාත්‍රියක් හැමෝටම අයබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. thank you sir. Okay, අයිබෝවන් welcome. සර් thank you sir. thank you sir. Okay, welcome. Thanks. Okay, අයිබෝවන් සර් thank you sir. welcome පුතා. අයිබෝවන් සර් thank you sir good night. Good night පුතා.